හොඳයි එහෙනම් අපි ලෑස්ති වෙන්නේ YouTube ඔස්සේ කතා කරන පේපර් ක්ලාස් එකේ බහුවර්ණ ප්‍රශ්න පත්‍ර අංක 2 සාකච්ඡා කරන්න. අපේ පළවෙනි ප්‍රශ්නය මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීමේ ආකෘතිමය රාමුවේ පරමාර්ථයක් නොවන්නේ. පරමාර්ථයක් නොවන්නේ කියලා අහනවා. right පළවෙනි එක ගිණුම් කරන ප්‍රමිත සකස් කිරීමේදී අවශ්‍ය සහාය ලබා දීම. ඊළඟ එක ගිණුම් කරන ප්‍රමිත හා අනුකූලව මූල්‍ය ප්‍රකාශන සකසා ඇද්ද යන්න පිළිබඳ විගණන මතයක් ප්‍රකාශ කිරීමට විගණකවරුන්ට සහාය ලබා දීම. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා නිශ්චිත ආකෘතීන් හඳුන්වා දීම. නිශ්චිත ආකෘතීන් හඳුන්වා දීම ඇත්තටම කරන්නේ right ගිණුම් කරන ප්‍රමිත අංක 1න් නිසා අපිට මෙන්න මේ උත්තරේ දැන්ට ගන්න පුළුවන්. right මේ උත්තරේ දැන්ට අපිට ගන්න පුළුවන්. අපි බලමු. ගිණුම් කරන ප්‍රමිත මගින් ආවරණය නොවන අංගයක් වේ නම් ඒ පිළිබඳ කටයුතු කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීම. ඒකත් ඕකේ. පවත්නා ගිණුම් කරන ප්‍රමිත සමාලෝචනයට හා සංවර්ධනය කිරීමේ කාර්යයට අවශ්‍ය සහාය ලබා දීම. ඒකත් ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ විදියට අපිට සලකා බලන්න පුළුවන් වෙන්නේ තුන්වෙනි එක. එතකොට ඔයාලට මේ ප්‍රශ්نين ඉගෙන ගන්න පුළුවන් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම ආකෘතිමය රාමුවේ පරමාර්ථ මොනවාද කියන එක. එතකොට පරමාර්ථ විදියට අපිට දක්වන්න පුළුවන් පරමාර්ථ මොනවාද කියන එකට තියරියට අදාළ උත්තර ටික තමයි මේ තියෙන්නේ. හරි right අපි යනවා දෙවෙනි ප්‍රශ්නේ. කිසියම් අයිතමයක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනීය වත්කමක් ලෙස හඳුනා ගැනීමට අනිවාර්ය නොවන කොන්දේසිය. අනිවාර්ය නැති මූල්‍ය තත්ත්ව ප්‍රකාශනීය වත්කමක් විදිහට. හරි. වත්කම ව්‍යාපාරයේ විසින් පාලනය කිරීම, එයට අනාගත ආර්ථික ප්‍රතිලාභ තිබීම, ඒ නීතිමය වශයෙන් ව්‍යාපාරයට අයිතිව තිබීම. නීතිමය වශයෙන් ව්‍යාපාරයට අයිතිව තියෙන්න අවශ්‍ය නැහැ. උදාහරණයක් විදිහට කල්බදු පදනම මතගත් වත්කම්. නේ? කල්බදු පදනම මතගත් වත්කම් නීතිමය අයිතිය නැහැනේ. ඒ වුණාට අපි අපේ වත්කමක් විදිහට අඳුර ගන්නවා. එහෙනම් උත්තරේ 3. right තුන්වෙනි ප්‍රශ්නය මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීමේ ආකෘතිමය රාමුවෙන් පැහැදිලි කරන කරුණු ඇතුළත් කාණ්ඩය වන්නේ. right මූල්‍ය ප්‍රකාශන වල පරමාර්ථය ඊට පස්සේ මූල්‍ය ප්‍රකාශන වල පරමාර්ථය මූල්‍ය ප්‍රකාශන ගුණාත්මක ලක්ෂණ මූල්‍ය ප්‍රකාශන ආකෘති. right ඊළඟට පරමාර්ථ හරි පරමාර්ථයේ තියෙන මූල්‍ය ප්‍රකාශ ගුණාත්මක ලක්ෂණ ආකෘතීන් නැහැ. හරි. ඒක වැරදි එහෙනම්. ඊළඟට මූල්‍ය ප්‍රකාශන පරමාර්ථය හරි. මූල්‍ය ප්‍රකාශන ගුණාත්මක ලක්ෂණ මූල්‍ය ප්‍රකාශන සකස් උපකල්පන. හරි. එහෙනම් ඒ ටික තියෙනවා. ඊළඟ එක මූල්‍ය ප්‍රකාශන ආකෘති. ඒක නැහැ. ගුණාත්මක ලක්ෂණ අල්මැති පාර්ශ්වයන් ගිණුම් කරන ප්‍රවණතා නැහැ. මූල්‍ය ප්‍රකාශන විෂයපතය ගිණුම් කරන්නේ නව ප්‍රවණතා ගුණාත්මක ලක්ෂණ. ඒකත් නෙමෙයි. වඩාත්ම නිවැරදි උත්තරේ 2 විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරි. ව්‍යාපාරයක් විසින් සකස් කරන මූල්‍ය ප්‍රකාශන විගණකවරයෙකුගෙන් සහතිකයකින් තොරව ඉදිරිපත් කිරීම තුළින් කඩවිය හැකි ගුණාංගය. හරි. සංසන්දතාවය, සත්‍යාපනය කළ හැකි බව, මධ්‍යස්ථ බව, ප්‍රතිපෝෂණ අගය, පුරෝකථනය කළ හැකි බව. එතකොට මේකේ වඩාත්ම නිවැරදි උත්තරේ සත්‍යාපනය කළ හැකි බව. right 2. ව්‍යාපාරයක් විසින් රුපියල් ලක්ෂ 2ක් පිරිවැය වූ භාණ්ඩ තොගයක් 2,40,000කට ණයට විකුණු අතර ණයගැතියා විසින් විකුණුම් මිල 60,000ක් වූ භාණ්ඩ ආපසු එවා ඇත. මෙම ගනුදෙනුවේ ශුද්ධ බලපෑම නිවැරදිව දැක්වෙන. ශුද්ධ බලපෑම අහන්නේ. right. එහෙනම් අපිට සිද්ධ වෙනවා ළමයි දැන් මෙතෙන් සිද්ධ වෙනවා මේ ගාන හදන්න. right. අපි දන්නවා ව්‍යාපාරයේ විසින් පිරිවැය රුපියල් 200ක් වූ භාණ්ඩ 240කට විකුණලා. එහෙනම් ලක්ෂ 2ක භාණ්ඩ වත්කම් අඩු වෙලා 240කට වික්කම right වගකීම් වලට සම්බන්ධයක් නැහැ. right හිමිකම වැඩි වෙනවා 40කින් ලාභය නිසා. දැන් විකුණුම් මිල 60ක් වූ භාණ්ඩ තොගයක් ආපසු එවලා. එහෙනම් විකුණුම් මිල 60යි නම් එතන ආපසු එවපු භාණ්ඩවල පිරිවැය කීයද කියලා හොයාගන්න ඕනේ. එහෙනම් අපි බලමු 200 භාණ්ඩ ටික හොඳට බලන්න 200 භාණ්ඩ ටික 40ට ලාභයක් 40ක ලාභයක් එක්කනේ 240ට වික්කේ. කොහොමනේ වික්කේ? එතකොට දැන් ආපසු එවලා තියෙන 60ක භාණ්ඩනේ. එහෙනම් ඒ තුල තියෙන ලාභය කීයද කියලා බලා ගන්න ඕනේ. හරි 60ක භාණ්ඩවල ලාභය කීයද කියලා. එහෙනම් ඔයාට බලන්න පුළුවන් මෙතන
200ට රුපියල් 40ක ලාභයක් තියාගත්තා. හරි? රයිට්. නැත්තම් අපි කියමුකෝ රුපියල් 240ක් වෙනකොට විකුණුම් මිල ලාභය 40යි. එහෙනම් 100ට කීයද? රයිට්. එහෙනම් 240 බලන්න 40 බෙදීම 240 වැඩි කිරීම 100. රයිට් 100. එහෙනම් 40 බෙදීම 240 වැඩි කිරීම 100. එහෙනම් 16.66. එතකොට මේක තමයි ලාභ ප්‍රතිශතය. විකුණුම් මිල මත රයිට් 16.66ක ලාභ ප්‍රතිශතයක් තියාගෙන තමයි විකුණන්නේ. එහෙනම් දැන් නැත්තම් අපිට මෙන්න මේ සූත්‍රයට ආදේශ කරගන්නත් පුළුවන්. දැන් අපි හිතමු 60 කියලා කියන්නේ 240 නම් 60 කියලා කියන්නේ 240 නම් අපිට රයිට් 40 කියන්නේ කීයද කියලා හොයාගන්න පුළුවන්. 40 කියන්නේ කීයද කියලා හොයාගන්න පුළුවන්. හරි බලන්න 60 කියන්නේ 240 නම් රයිට් 40 කියන්නේ කීයද? අර සමීකරණයට ආදේශ කරාම එහෙනම් 60 බෙදීම 240 60 බෙදීම 240 වැඩි කිරීම 40 රයිට් අපිට එනවා 10ක් අන්න 10යි ඒ කියන්නේ මෙතන පිරිවැය 50යි පිරිවැය 50යි අරනේ එහෙනම් වෙන්න ආපසු එවල තියෙන එකේ වටිනාකම එහෙනම් අපි දන්නවා 60ක ණය ගැතියෝ අඩු වෙන්න ඕන එහෙනම් ණය ගැතියෝ කියන වත්කම 60කින් අඩු වෙලා තොගේ වැඩි වෙනවා 50කින් තොගේ වැඩි වෙනවා 50කින් ලාභය නැත්තම් ඒ ඇතුළ අන්තර්ගත ලාභය 10යි 10කින් ලාභය අඩු වෙනවා රයිට් ආපසු එවද්දි එහෙනම් සුද්ධ බලපෑම මෙතන ඍණ 30යි මෙතන නෑ එහෙනම් මෙතනත් ඍණ 30යි එහෙනම් උත්තරේ විදිහට ගන්න ඕනි ඍණ 30 මෙතන ධන 30 එහෙනම් උත්තරේ විදිහට 1 උත්තරේ විදිහට 5 1 6 ගනුදෙනුව මූලාශ්‍ර ලේඛනය හා ඊට අදාළ උපයෝගී පොත් නිවැරදිව දැක්වෙන පිළිතුර වන්නේ. ගනුදෙනුව මූලාශ්‍ර ලේඛනයේ උපයෝගී පොත. රයිට්. බොල් ණය කපා හැරීමට විකුණුම් ඉන්වොයිසිය නෑ. ඒක වැරදි. ලී බඩු ණයට ගැනුම් ඉන්වොයිසිය නෑ. හානි කරන අලාභ වෙන් කිරීම පොදු ජර්නලයේ ජර්නල් වවුචරය. මූලාශ්‍ර ලේඛනයේ පොදු ජර්නලයේ නෙමෙයි. ඒකත් වැරදි. ණය හිමියන්ට ගෙවීම ලදුපත මුදල් නැහැ. ණය හිමියන්ට ඒකත් නෙමෙයි. හානි කරන අලාභ වෙන් කිරීම ජර්නල් වවුචරයේ පොදු ජර්නලයේ. ඔව්. උත්තරේ 5. රයිට්. අපි එනවා ව්‍යාපාරයක 2020 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වෙළඳ ගෙවිය යුතු දෑවලට අදාළ පහත් තොරතුරු ලබා දී ඇත. 2019 4:1 දිනට වෙළඳ ගෙවිය යුතු දෑ ණය හිමියන්ට නිකුත් කළ චෙක්පත් ආපසු යැවුම් අත්පිට ගැනුම් ණය හිමියන්ට නිකුත් කළ චෙක්පත් අගරු වීම 2020 3:31 දිනට වෙළඳ ගෙවිය යුතු දෑ. අපෙන් අහනවා වර්ෂය සඳහා මුළු ගැනුම් වටිනාකම කීයද කියලා. එහෙනම් අපිට පුළුවන් මේක වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුමක් ආශ්‍රයෙන් හොයාගන්න. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම. මේවා ලිව්වේ නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ආරම්භයේ වෙළඳ ගෙවිය යුතු දෑ තියෙනවා බැර පැත්තේ වගකීමක් නිසා 40යි ණය හිමියන්ට නිකුත් කළ චෙක්. එහෙනම් චෙක්පත් රයිට් මුදල් පාලන කියලා හර කරනවා 150යි. ආපසු යවුම් 10ක් හර රයිට් ඊට පස්සේ අත්පිට ගැනුම් මේකට එන්නේ නැහැ. අත්පිට ගැනුම් මෙතෙන් එන්නේ නැහැ. හරි ණය හිමියන්ට නිකුත් කළ චෙක්පත් අගරු වීම. අන්න අගරු චෙක් නැවත බැර වෙනවා ණය හිමියන්ගේ වටිනාකම වැඩි වෙනවා. අවසානයේ වෙළඳ ගෙවිය යුතු දෑ 30යි. එහෙනම් අවසානයේ වෙළඳ ගෙවිය යුතු දෑ. වෙළඳ ගෙවිය යුතු දෑ අවසානයේට එනවා 30යි. රයිට්. ඔන්න ඔය විදිහට 30යි. දැන් අපිට පුළුවන් මේ ණය හිමි පාලන ගිණුම තුලනය කිරීම තුලින් 150යි හරපැත්ත වැඩි 160යි 190යි. එහෙනම් 190යි 190යි මෙතන 5යි 6යි 3යි 135ක් එනවා 1,35,000ක් උත්තරේ 4 වෙනි එක විදිහට ගැනුම් 4 ඊළඟ එක ව්‍යාපාරයක් ණයගැතියන් සම්බන්ධ තොරතුරු පහක් තොරතුරු සපයා ඇත
දුන්වට්ටම් කපාහල බොල් ණය නැවත ලැබීම හානි කරන අලාභ සඳහා වෙන් කිරීම. හරි. අපෙන් අහනවා 2020 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වෙළඳ ලැබිය යුතු දෑ සම්බන්ධ වියදම. ඒ කියන්නේ ණය ගැතියෝ සම්බන්ධ වියදම කීයද කියලා. හොඳයි. දැන් දුන්වට්ටම් කියලා කියන්නේ ණය ගැතියෝ සම්බන්ධයෙන් ඇතිවන වියදම. ඒක ඕකේ. දුන්වට්ටම් කීයද? 15000යි. කපාහල බොල් ණය නැවත ලැබීම. බොල් ණය නැවත ලැබුණොත් අර රයිට් කපාහල බොල් ණය කියන්නේ හානි කරන අලාභ විදියට කපා හැරපුවා නැවත ලැබිලා තියෙනවා. එහෙනම් හානි කරන අලාභ මේ අවුරුද්දේ 10ක් තියෙනවනේ. ඒ 10න් අර කපාහල බොල් ණය නැවත ලැබීම කියන එක අයින් කරන්න. මොකද කපාහල බොල් ණය නැවත ලැබුණොත් මොකද වෙන්නේ? රයිට් බොල් ණය කියන වියදම අඩු වෙනවා. එහෙනම් බොල් ණය නැත්තම් හානි කරන අලාභ කියලා මම සලකනවා 2000. රයිට්. අර 10000න් මේ 8000 අයින් කරාම. ඊළඟ හානි කරන අලාභ වෙන් කිරීම ආරම්භයේ තියෙනවා 4500. අවසානයේ තියෙනවා 6000. එතකොට හානි කරන අලාභ ඌණ වෙන් කිරීම වෙන් කිරීම කියන එක 1500යි. ඔන්න ඔය ටික තමයි වෙළඳ ණය ගැතියන් සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් වියදම් ටික මේ අවස්ථාවේ. එහෙනම් 8යි 1යි 18500 විදිහට උත්තරේ 4. 18500. right ඊළඟ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අදාළව ගිණුම් කරන සංකල්ප භාවිත කිරීම සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය හෝ ප්‍රකාශ නිවැරදි වේද? right පහත කුමන ප්‍රකාශය හෝ ප්‍රකාශ නිවැරදි වේද කියලා අපිට කියනවා. හරි. බලමු අපි මූල්‍ය ප්‍රකාශන හිමිකම වෙනම මූලිකාංගයක් ලෙස සලකා තුල හිමිකම වෙනම මූලිකාංගයක් ලෙස හඳුනා ගැනීම සිදු කරන්නේ ඒක සංකල්පය. ඒක හරිනේ. මූල්‍ය ප්‍රකාශනවල වත්කම් සහ වගකීම් ජංගම හා ජංගම නොවල වර්ග කරන්නේ හරි. අඛණ්ඩ පැවැත්ම සංකල්පය. හරි. ඒකත් හරි. එක් එක් කාලච්ඡේදයේ ෂය ආදායම් ප්‍රකාශය හඳුනා ගන්නු ලබන්නේ ගැලපුම් සංකල්ප. ඔව් ෂය වියදමක් විදිහට අඳුරගන්නේ ගැලපුම් සංකල්පයෙන්. එහෙනම් ABC යන සියල්ලම උත්තරේ 5. 10. සේවකයන්ගේ නිපුණතා ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන හඳුනා නොගැනීමට පදනම් වන්න. ගිණුම් කරන සංකල්පය. ඒකක නෙමෙයි. හරි? විචක්ෂණ නෙමෙයි. ඓතිහාසික ප්‍රමාණාත්මක නෙමෙයි. මූල්‍ය මිනුම් සංකල්පය. මූල්‍ය මිනුම් සංකල්පය හරියටම හරි. ඇයි ඒකෙන් කියන්නේ මුදලින් මයින්න පුළුවන් දේවල් විතරක් මූල්‍ය ප්‍රකාශන හඳුනා ගන්න ඕනි කියන කාරණාව. හරි. 11. ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන ණය ගැතියන් සහ ණය හිමියන් හඳුනා ගැනීමට පදනම් වන්නේ right අඛණ්ඩ පැවැත්ම 3 අඛණ්ඩ පැවැත්ම sorry ණය හිමියන් ණය ගැතිය හඳුනා ගන්න අඛණ්ඩ පැවැත්ම නෙමෙයි උපචිත right උත්තරේ 1 සීමිත වයලා සමාගම 2020 12 වෙනි ප්‍රශ්නය 2020 3:31 දිනට පිළියෙල කරන ලද ශේෂ පිරික්සුම අසමාන වූ අතර ඒ වෙනස අවිනිශ්චිත ගිණුමකට මාරු කර කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කෙරේ. පසුව පහත වැරදි අනාවරණය වෙලා තියෙනවා. රුපියල් 30000ක ණයට විකුණුම් ගිණුමේ නිවැරදිව සටහන් කර ඇති අතර ණයගැති පාලන ගිණුමේ සටහන් වී ඇත්තේ බැරපැත්තේ කියනවා. ඊළඟට මාසය තුල ලද පොලිය රුපියල් 1200ක් right ඔය විදිහට දීලා තියෙනවනේ අපිට වැරදි ටික. ඉහත වැරදි වලට පෙර අවිනිශ්චිත ගිණුමේ ශේෂය. හරි මම මෙතනින් අවශ්‍ය ගිණුම දාගන්නවා. වැරදි නිවැරදි කිරීමෙන් පසු ලාභයට වූ බලපෑම. වැරදි නිවැරදි කිරීමෙන් පස්සේ ලාභයට වූ බලපෑම. ඒ කියන්නේ නිවැරදි ලාභය නෙමෙයි අහන්නේ ලාභයට වූ බලපෑම. හරි? ලාභයට වූ බලපෑම. හරි බලමු අපි පළවෙනි එක. රුපියල් 30000ක ණයට විකුණුම් ගිණුමේ නිවැරදිව දාලා ණයගැති පාලන ගිණුමට දාලා තියෙන බැරපැත්තේ. එහෙනම් වැරදි. ණයගැති පාලන ගිණුම හර ණයගැති පාලන ගිණුම බැරපැත්තට දාපු එක වැරදිනේ. එහෙනම් ණයගැති පාලන ගිණුම හර 60000යි අවිනිශ්චිත ගිණුමට බැර 60000යි. හරි ඒක ණයගැති පාලන ගිණුමටයි අවිනිශ්චිත ගිණුමටයි එන හින්දා ලාභයට බලපාන්නේ නැහැ. ඊට පස්සේ මාසය තුල ලද පොලි 1200ක් මුදල් ගිණුමේ නිවැරදිව දාලා පොලි ආදායම් ගිණුමට දාලා තියෙන්නේ 12000. එහෙනම් පොලි ආදායම් ගිණුමට හර කරලා අවිනිශ්චිත ගිණුමට බැර කරන්න ඕනි. පොලි ආදායම්.
10800 10800 එහෙනම් පොලී ආදායම් ගිණුමට බැර කරලා තියෙන්නේ 12000ක් නේ. එහෙනම් පොලී ආදායම් ගිණුමට දැන් හර කියන්නේ ලාභය අඩු වෙන්න ඕනේ. 10800යි පොලී ආදායම 10800. ඊළඟට ඊට පස්සේ 2019 10යි 1 දින අවුරුද්ද මැද්දේ යන්ත්‍ර ධාරිතාවය වැඩි වෙන පරිදි 15000ක් වටිනා නව කොටසක් සවි කර ඇත. මේ යන්ත්‍ර අලුත් වැඩියා ගිණුමට හරකොට මුදල් ගිණුමට බැර කරලා. අන්න ඒක අවිනිශ්චිත ගිණුමට සම්බන්ධයක් නැහැ. එහෙනම් අවිනිශ්චිත ගිණුම වහලා මෙතනින් ගන්න පුළුවන් 70800යි 70800යි 70800යි. අවිනිශ්චිත ගිණුමේ තිබිලා තියෙන ආරම්භක ශේෂය 70800ක හර ශේෂය. එතකොට 70800ක හර ශේෂයක් කියන උත්තර දෙකක් තියෙනවා. හරි උත්තර දෙකක් තියෙනවා 70800ක් කියන එකේ. හරි. දැන් ලාභයට සිද්ධ වෙච්ච බලපෑම. යන්ත්‍ර ධාරිතාවය වැඩි වෙන පරිදි 15000ක් වටිනා නව කොටසක් සවි කරලා මේ යන්ත්‍ර අලුත් වැඩියා ගිණුමනේ හර කරලා තියෙන්නේ. එතකොට දැන් ඒක වැරදි. යන්ත්‍ර අලුත් වැඩියා ගිණුම බැර කරලා යන්ත්‍ර ගිණුමට හර වෙන්න ඕන. දැන් අලුත් වැඩියා ගිණුම බැර කියන්නේ ලාභය වැඩි වෙනවා. 15000යි. හැබැයි දැන් යන්ත්‍ර ගිණුමට හර වුණාම ඒක ෂේ වෙන්න ඕන. එහෙනම් 15000ට 110ක් 1500යි 1500න් රයිට් අවුරුදු භාගය. එහෙනම් 750ක් ෂේ වෙන්න ඕන. 750ක් ෂේ වුණාම ලාභය අඩු වෙන්න ඕනි. රයිට්. එහෙනම් දැන් බලන්න ලාභයට වෙලා තියෙන සුද්ධ බලපෑම. රයිට්. 15000ක් තියෙන වැඩි වෙනා තියෙනවා 10800ක් අඩු වෙලා තියෙනවා 750ක් අඩු වෙලා තියෙනවා. එහෙනම් ඔක්කොම කීයක් තියෙනවද? රයිට් 3450ක් ධන. එහෙනම් ලාභයට වන බලපෑම 3450කින් වැඩි වී. එහෙනම් උත්තරේ විදියට අපි 1 තෝරා ගන්නවා. ඊළඟ ප්‍රශ්නේ 13. සීමිත රොෂාන්ස් පොදු සමාගමේ ශේෂ පිරික්සුම තුලනය නොවූ අතර එම වෙනස අමිශ්‍ර ගිණුමකට මාරු කරන ලදී. විමර්ශනයකදී පහත වැරදි හෙළිදරව් විය. වැටුප් සඳහා ගෙවූ රුපියල් ලක්ෂයක් මුදල් පොතේ පමණක් සටහන් කර තිබුණි. ණයමියෙකුට ගෙවන ලද 25000ක් ණයගැති පාලන ගිණුමේ මුදල් ලැබීම් ලෙස සටහන් කර තිබුණි. විකුණුම් ජර්නලයේ රුපියල් 30000ක් අඩුවෙන් එකතු කරලා තිබිලා මේ විදිහට වැරදි නිවැරදි කිරීමට පෙර අමිශ්‍ර ගිණුමේ තිබ්බ ශේෂය කීයද කියලා අහනවා. එහෙනම් අවිනිශ්චිත ගිණුම දාගත්තාම පළවෙනි එක වැටුපට ගෙවූ රුපියල් ලක්ෂයක් මුදල් පොතේ පමණයි තියෙන්නේ. එහෙනම් මුදල් පොතේ පමණ ඒ කියන්නේ වැටුප් ගිණුමට හර වෙලා නැහැ. එහෙනම් වැටුප් ගිණුම හර අවිනිශ්චිත බැර. වැටුප් 100යි. ණයමියෙකුට ගෙවන ලද 25000ක් ණයගැති පාලන ගිණුමේ මුදල් ලැබීම් ලෙස සටහන් කළා. දැන් බලන්නකෝ ණයගැති පාලන ගිණුමේ මුදල් ලැබීම් කියලා කියන්නේ බැර වෙලා කියලා කියන්නේ. එතන ණයගැති පාලන ගිණුමට බැර වෙලා කියලා කියන්නේ. එහෙනම් දැන් කරන්න ඕනේ වැඩේ මොකද්ද? ණයගැති පාලන ගිණුමට බැර කරපු එක වැරදි. එහෙනම් ණයගැති පාලන ගිණුමට හර ණයහිමි පාලන ගිණුමටත් හර අවිනිශ්චිත ගිණුමට බැර දෙවතාවයි. එහෙනම් ණයගැති සහ ණයහිමි 50යි කියලා මම පොදුවේ දානවා. හරි? විකුණුම් ජර්නලයේ එකතු අඩුවෙන් දාලා. අන්න ඒක අමිශ්‍ර ගිණුමට එන්නේ නැහැ. මොකද විකුණුම් ජර්නලයේ එකතුව යන්නේ ණයගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර කියන එකට. රයිට්. එහෙනම් එතෙන් එන්නේ නැහැ. බොල්ණය කපා හැරීම 20ක් ආදායමක් ලෙස සටහන් කර තිබුණි. බොල්ණය කපා හැරීම කියන්නේ වියදමක්නේ. ඒ කියන්නේ හර වෙන්න ඕනේ. හැබැයි ඒක ආදායමක් විදියට දාලා. ඒ කියන්නේ බැර වෙලා තියෙන්නේ. එහෙනම් ඒක අදාළ ආදායම් ගිණුම හර කරලා බොල්ණය කපා හැරීම ගිණුමට හර කරලා අවිනිශ්චිත ගිණුමට බැර කරන්න ඕන දෙවතාවක් 40යි. එහෙනම් අවිනිශ්චිත ගිණුමේ බැලන්ස් එක විදියට අපිට ගන්න පුළුවන් 190යි 190යි 1,90,000ක් හර පැත්තේ. එහෙනම් උත්තරේ 190ක් හර. රයිට් උත්තරේ 3. ඊළඟට පහස් සඳහන් කුමන සමීකරණය නිෂ්පාදන පිරිවැය නිශ්චය කරයිද? නිෂ්පාදන පිරිවැය නිශ්චය කරයිද? ප්‍රාථමික පිරිවැය ධන පොදුකාර පිරිවැය. යන්කෝ ඉස්සරහට. අමුද්‍රව්‍ය පිරිවැය ධන ස්ථාවර නිෂ්පාදන පොදුකාරය නෑ. ඒක වෙන්න බෑ. ඍජු පිරිවැය විචල්්‍ය පොදුකාරය බෑ. ඍජු අමුද්‍රව්‍ය ධන ප්‍රාථමික පිරිවැය විචල්්‍ය නිෂ්පාදන පොදුකාර පිරිවැය අඩු කරාම බෑ. නිෂ්පාදන පිරිවැය නෑ. ප්‍රාථමික පිරිවැයට පොදුකාර පිරිවැය එකතු කරලා නිෂ්පාදන නොවන පොදුකාර පිරිවැය අඩු කරනවා. ඒ කියන්නේ මේ පොදුකාර පිරිවැය තුළ ඉතුරු වෙන්නේ නිෂ්පාදන පොදුකාර පිරිවැය පමණයි. හරි. ප්‍රාථමික පිරිවැයට නිෂ්පාදන පොදුකාර පිරිවැය එකතු කරාම තමයි
මුළු නිෂ්පාදන පිරිවෙන් ආයෙනම් උත්තරේ 5. 15. පහත අවස්ථාවලදී ගෙවනු ලබන පාරිශ්‍රමික සලකා බලන්න. රයිට් වැටුප සලකා බලන්න කියලා අපිට කියනවා. රයිට් ඍජු වේතන ලෙස වර්ග කරන්න පුළුවන් මොනවාද කියලා අහනවා. රයිට් එහෙනම් අපි බලමු. තේ නිෂ්පාදන සමාගමක තේ දළු නෙලන්නන්ට පුළුවන්. රයිට් තමයි ඍජු වේතන කියලා අදහස් කරන්නේ අමුද්‍රව්‍ය දන්නේ නැති අය ඕනනම් ලියා ගන්න. අමුද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පත් කරන සේවකයන්ට ගෙවන වැටුප. හරි. තේ සමාගමක තේ දළු නෙලන්න ගන්න පුළුවන් යම් මට්ටමකින්. ඊළඟට බේකරි එක කළමනාකරු. අධ්‍යාපන ආයතනයක ගුරුවරයෙක් ඒක ගන්නත් පුළුවන්. හැබැයි ඔය තේ දළු නිෂ්පාදන සමාගමක තේ දළු නෙලනවා කියන එක්කෙනා එච්චරම ගැලපෙන්නේ නැති නිසා අපිට ඕන්නම් ගන්න පුළුවන් උත්තරේ 3 විදිහටත් හරි 3 හෝ නැත්නම් 1 හා 3 කියන 3 පමණ කියන උත්තරෙත් හරි. එහෙනම් 4 හෝ 5. පහත් තොරතුරු කුමාර සමාගමේ වර්ෂ අවසානයේ තිබූ නිෂ්පාදන දෙකකට අදාළ වේ. ඒකක පිරිවැය රයිට් ඒකකයක ඇස්තමේන්තුගත විකුණුම් මිල විකුණුම් වියදම. හොඳයි. A භාණ්ඩෙන් ඒකක 200ක්ද B භාණ්ඩෙන් ඒකක 100ක්ද වසර අග තොගවල තිබුණි. වසර අවසාන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්වෙන තොගේ මෙම නිෂ්පාදකයන් ඇතුළත් කළ යුතු අගයන් වන්නේ. රයිට් අපි දන්නවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්වන්නේ පිරිවැය හෝ ශුද්ධෝපලබ්ධයගෙන් වඩා අඩු වගේ. රයිට් එතකොට දැන් මෙතන පිරිවැය දීලා තියෙනවා. ශුද්ධෝපලබ්ධයගේ දීලා නැහැ. ශුද්ධෝපලබ්ධයගේ මෙතනින් හොයා ගන්න පුළුවන්. අපි දන්නවා ශුද්ධෝපලබ්ධයගේ කියලා කියන්නේ ඇස්තමේන්තුගත විකුණුම් මිලෙන් ඇස්තමේන්තුගත නිම කිරීමේ වියදම් හා විකුණුම් වියදම් අඩු කළ පසු වගේ. එතකොට මෙතන නිම කිරීමේ වියදම් දීලා නැහැ. ආයෙනම් මෙතන ශුද්ධෝපලබ්ධයගේ A වල 80යි. B වල ගත්තම 100යි. හරිනේ 100. එහෙනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මෙම නිෂ්පාදිත වලින් ඇතුළත් කළ යුතු අගය නෙහන්නේ. ඒ බලන්නකෝ. දැන් ඒ වල පිරිවැය 60යි. අපි දන්නවා පිරිවැය හෝ ශුද්ධෝපලබ්ධය අඩු වගේනේ පෙන්වන්න ඕනේ. එහෙනම් ඒ වල ගත්තම් පිරිවැය 60යි ශුද්ධෝපලබ්ධයගේ 80යි. එහෙනම් ඒ දෙකෙන් වඩා අඩු වගේ මොකද්ද? 60. ඒ කියන එකේ වඩා අඩු වගේ 60. රුපියල් 60. එහෙනම් 60 වැඩි කරනවා 200ෙන්. 60 වැඩි කරාම 200ෙන් 12000යි. ඊළඟට B ගන්නකො. B එකේ පිරිවැය 180යි ශුද්ධෝපලබ්ධයගේ 100යි. එහෙනම් B වල වඩා අඩු වගේ කීයද? 100. B එක කීයක් තියෙනවද? 100ක් තියෙනවා. එහෙනම් 100යි. එතන 10000යි. උත්තරේ එහෙනම් වෙන්න ඕනේ 12000 සහ 10000 කියන උත්තරේ. 12000 සහ 10000 කියන උත්තරේ රයිට් 16 වෙනි ප්‍රශ්නේ උත්තරේ 4. රයිට් ඊළඟට ව්‍යාපාරයක් සම්බන්ධයෙන් පහත් තොරතුරු සපයා ඇත. 2019 4යි 1 දිනට ඉදිරියට ගෙවූ දුරකථන වියදම් 12000ක් වන අතර ගෙවිය යුතු වරිපණම් බදු 6000කි. වර්ෂය තුල ගෙවූ වරිපණම් බදු හා දුරකථන වියදම් පිළිවෙලින් 46000ක් හා 54000යි. 2020 3.31 දිනට ගෙවිය යුතු දුරකථන වියදම් හා වරිපණම් බදු පිළිවෙලින් රුපියල් 8000ක් හා රුපියල් 6000කි. රයිට් අපිට කියනවා 2020 3.31 අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය හඳුනාගත යුතු වියදම හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හඳුනා දැක්විය යුතු වගකීම. එහෙනම් මෙතන දැන් දුරකථන වියදමුයි වරිපණම් බදුයි කියලා අයිටම දෙකක් තියෙනවා. එහෙනම් මම ගිණුම් දෙකක් දාගන්නවා. එකක් දුරකථන වියදම් අනික තමයි වරිපණම් බදු. දැන් තියෙනවා 2019 4යි 1 ආරම්භයේ ඉදිරියට ගෙවූ දුරකථන 12000යි. එහෙනම් දුරකථන වියදම ඉදිරියට ගෙවලා එහෙනම් වත්කමක් 12යි. ගෙවිය යුතු වරිපණම් බද්ද 6යි. එහෙනම් වරිපණම් බද්ද 6යි. ඒක බැරපැත්තේ. වර්ෂය තුල ගෙවූ වරිපණම් බදු හා දුරකථන වියදම් එහෙනම් ගෙවලා තියෙනවා 46ක්. එහෙනම් මුදලින් ගෙවලා තියෙනවා වරිපණම් බදු හා දුරකථන වියදම් වරිපණම් බද්ද ගෙවලා තියෙනවා 46ක් මුදල්. හරි ඒ වගේම 54ක් ගෙවලා තියෙනවා දුරකථන මුදල්. අවසානයේ ගෙවිය යුතු දුරකථන වියදම් 8යි. ගෙවිය යුතු දුරකථන වියදම් අවසානයේ 8යි. බෙන්න.
හරි ඒ වගේම ගෙවිය යුතු වරිපණම් බදු රයිට් කීයක් තියෙනවද 6යි. එහෙනම් දැන් ඔන්න මේ ටික වැහුවම 10යි 14යි 6යි 7යි 74යි 74යි මෙතන වර්ෂයට අදාළ එනවා 74000. මෙතන 52යි 52යි 46යි. එහෙනම් එතන 46යි. එහෙනම් 74යි 46යි ඒ දෙක එකතු කරාම 0.8යි 12යි. එහෙනම් 120යි. 120යි. ඔන්න උත්තර දෙකක් තියෙනවා විකල්ප. ඊළඟට කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්විය යුතු වගකීම් පිළිවෙලින්. වගකීම කියලා අදහස් කරන්නේ මෙන්න මේ 8 සහ 6 8යි 6යි 14යි. එහෙනම් උත්තරයේ විදියට 4 වෙනි එක තමයි ගන්න පුළුවන්. 4. ඊට පස්සේ එකතු කළ අගය මත බදු වැට් සඳහා ලියාපදිංචි වූ සමාගමක් විසින් 2019 4යි 1 දින ඉඩමක් මිලදීගත් අතර ඒ සම්බන්ධයෙන් පහත වියදම් දරා ඇත. ගැනුම් මිල වැට් ලියාපදිංචි ව්‍යාපාරයක් ওই විදිහට දීලා අපෙන් අහනවා මිලටගත් දිනට පොත්වල හඳුනාගත යුතු පිරිවැය කීයද කියලා අහනවා. පොත්වල හඳුනාගත යුතු පිරිවැය. එහෙනම් දැන් ඔන්න මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. ගැනුම් මිල 115ක වැට් සහිතව. එතකොට වැට් එක ලියාපදිංචිනේ. එහෙනම් වැට් එක අපිට ඉඩමේ පිරිවැයට එකතු කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් 690 ඇතුලේ පැහැදිලිවම අපිට තියෙනවා වැට් එක 90යි කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද 690 දන්නේ නැති අය දැනගන්න 115න් බෙදලා 100න් ගුණ කරන්න ඕනේ. මොකද වැට් සහිත අගය තමයි ඔය දීලා තියෙන්නේ. එහෙනම් ගැනුම් මිල තියෙන්නේ 600යි. පරණ ගොඩනැගිල්ල ඉදි කිරීම පුළුවන් ඒ පිරිවැයට ගන්න. පරණ ගොඩනැගිල්ල මේ ඉවත් කරනවා. ඔප්පු ලිවීම පුළුවන්. ඔප්පු ලිවීම. ඊළඟට සමාගමේ නාමපූර්ව සවි කිරීම බෑ. ඒක ගන්න බෑ ගොඩනැගිල්ල අපේ ඉඩමේ පිරිවැයට. ඉවත් කළ ගොඩනැගිලි උපකරණ විකුණුම්. එහෙනම් ඒක මෙතනින් අඩු කර හැකියි. දැන් බලන්න පිරිවැය කීයක් එනවාද කියලා. 600යි ඒකට 150ක් එකතු වෙලා 25ක් එකතු වෙලා 40ක් අඩු වෙනවා. එහෙනම් 735යි. උත්තරේ 3. 19. ව්‍යාපාරයක් විසින් 115ක එකතු කළ අගය මත බදු වැට් සහිත මිල රුපියල් 6,90,000ක් වූ මිලට ණයට විකුණූ භාණ්ඩ වලින් රුපියල් 57,500ක් ආපසු එවා ඇත. ආදායම් ප්‍රකාශනයේ හඳුනාගත යුතු ශුද්ධ විකුණුම් වටිනාකම හා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හඳුනාගත යුතු වැට් බදු වටිනාකම. හරි මේමනේ. දැන් අපි දන්නවා එකක් විකුණුම් මත වැට් අය කරනවා කියලා කියන්නේ මේ ව්‍යාපාරයේ වැට් රෙජිස්ටර්ඩ්. ඒක හරිනේ. එතකොට දැන් 115ක එකතු කළ අගය මත බදු සහිත මිල 690ක් වෙච්ච භාණ්ඩ ණයට විකුණලානේ. 690ක භාණ්ඩ වික්කාට ඔතන විකුණුම් තියෙන්නේ ඇත්තටම කීයද? 600යි. මොකද ඔතන 90ක් තියෙන්නේ වැට්නේ. දැන් ණයට විකුණුම් වල 28 ගත්තොත් එහෙම ණය ගැති පාලන ගිණුම හර 690යි විකුණුම් ගිණුම බැර 600යි වැට් පාලන ගිණුම බැර 90යි කියලානේ ඔක හැදෙන්නේ. එතකොට විකුණුම් එතන තියෙනවා 600ක්. ආදායම් ප්‍රකාශයට දාන්න ඕන 600. ඊට පස්සේ කියනවා 57,500ක් ආපසු එවලා. එතකොට 57,500 ඇතුලේ බලන්න ඕනි ඔය තියෙන වැට් සහිතනේ. එහෙනම් 115 වැඩි කරන්න ඕන 100ක්. එතකොට අපිට හොයාගන්න පුළුවන් වැට් රහිත අගය 57,500 බෙදීම 115. රයිට්. අන්න එතකොට අපිට එනවා 50,000යි. එහෙනම් ආපසු එවලා තියෙන්නේ 50,000යි. එහෙනම් දැන් ඔයා හොඳට බලන්න ලක්ෂ 6න් 50,000ක් ගියාම 5,50,000යි. ඔන්න උත්තරේ මේක විදියට අපිට ගන්න පුළුවන්. හරි? වැට් බදු වගකීම. එතකොට දැන් එකතු කරගත්තනේ විකුණනකොට 90,000ක්. විකුණුම් මත වැට් 90යිනේ. ඒකෙන් ආපසු එවුම් මත වැට් කීයක් තිබ්බද? 7,500යි. 7,500ක් ගියාම එහෙනම් 82,500 විදියට වැට් වගකීම. එහෙනම් උත්තරේ 1. උත්තරේ 1. හරි. ඊළඟට 20. 20 සීමිත හෝර්ලික් සමාගම
කිරිපිටි ආනයනය කොට මෙරටදී ඇසුරුම් කර විකුණනු ලබන සමාගමකි. පහත තොරතුරු එම සමාගමේ 2020 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අදාළ වේ. කිරිපිටි ගැනුම් වියදම රයිට් නැව් ගාස්තු ඔය විදිහට තියලා තොග පිරිවැයට ඇතුළත් කළ යුතු අයිතම කවරේද? බලමු අපි තොග පිරිවැයට ඇතුළත් කරන්න පුළුවන් අයිතම කවරේද? රයිට්. එහෙනම් ගැනුම් වියදම පුළුවන්. ඊට පස්සේ නැව් ගාස්තුව පුළුවන්. ඇසුරුම් කිරීමේ වියදම ගන්න බෑ. හරි. ඇසුරුම් කිරීමේ වියදම ගන්න බෑ. ඊළඟට ගබඩා වියදම කොහොමත් තොග පිරිවැයට ගන්න බෑ කියලා අපි දන්නවනේ ප්‍රමිතේ පරිදි. ඊළඟට ගෙනීමේ කුලිය පුළුවන්. ඊළඟට සාමාන්‍ය අපතේ ඒකත් තොග පිරිවැයට ගත්තකි. හැබැයි සාමාන්‍ය අපතේ ඉක්ම වූ අපතේ මේ කියන සාමාන්‍ය අපතේ ඒක ගන්න බෑ. එහෙනම් උත්තරේ 4. උත්තරේ 4. 21. පාසලක වාණ්‍ය සංගමයක 2019 4.1 දිනට පහත ශේෂයන් දැකිය හැකි විය. හිඟේ හිටි සමාජික මුදල, යාවජීව සමාජික මුදල. වර්ෂය තුළ රුපියල් 65200ක සමාජික මුදල් ලැබී ඇති අතර 2020 3.31 දිනට කලින් ලැබූ සමාජික මුදල රුපියල් 5000කි. රයිට්. අපිට කියනවා යාවජීව අරමුදල 2017 4.1 දින ආරම්භ කර ඇති අතර එය වර්ෂ 10ක් තුල ආදායම් තුල හඳුනා ගනී. අපිට කියනවා 2020 3.31 දිනෙන් අවසන් වර්ෂයේ සමාජික මුදල් ආදායම හා එදිනට යාවජීව සමාජික මුදල. හරි. මේමනේ. අර මුදලේ වටිනාකම. දැන් ඉස්සරලා අපි දාගමුකෝ රයිට් සාමාන්‍ය සමාජික මුදල් ගිණුම. සමාජික මුදල් ගිණුම. හිඟේ හිටි සමාජික මුදල. ඒ කියන්නේ ලැබිය යුතු සමාජික මුදල තිබිලා තියෙනවා ආරම්භයේ 8000. වත්කම. යාවජීව සමාජික අරමුදල. යාවජීව කියලා කියන්නේ හරි. යාවජීව සමාජික අරමුදල 64000ක් මේ අවුරුද්ද පටන් ගන්නකොට තියෙනවා. හරි. රයිට්. ඒ ගිණුම් මං ගහන්නේ නැහැ. වර්ෂය තුල 65200ක සමාජික මුදල් ලැබිලා තියෙනවා. එහෙනම් මුදල් පාලන නැත්තම් ලැබීම් හා ගෙවීම් කියලා 65200යි. බැර. ඊළඟට කලින් ලැබූ සමාජික මුදල අවසානයේට ඒ කියන්නේ ඉදිරියට 5000යි. කලින් ලැබූ සමාජික මුදල 5000යි. රයිට්. ඔන්න ඒක වත්කම. යාවජීව සමාජික අරමුදල 2017 4.1 දින ආරම්භ කරලා ඒක වසර 10ක් තුල ආදායමය හඳුනා ගන්නවලු. දැන් අපි බලමුකෝ මේක වහල සාමාන්‍ය සමාජිකයන්ගේ ආදායම කියලා 70200යි. වෙන මොනවද දීලා නැහෙනි. 70200යි. එහෙනම් මෙතන 60200යි. මේ තමයි සාමාන්‍ය සමාජික ආදායම. එහෙනම් සමාජික මුදල් ආදායම. කීයද? 60200යි. හැබැයි ඒ තියෙන්නේ මුළු සමාජික මුදල් ආදායම නෙමෙයි. එතන තියෙන්නේ සාමාන්‍ය සමාජිකයන්ගෙන් ලැබෙන ආදායම විතරයි. දැන් ඔතෙන්ද ගන්න ඕනි යාවජීව සමාජිකයන්ගේ සමාජික මුදල් ආදායම. දැන් යාවජීව සමාජික මුදල ආරම්භ කරලා තියෙන්නේ 2017 4.1. දැන් අපි ඉන්නේ 2019 4.1. අවුරුදු දෙකක් ගියානේ. අවුරුදු දෙකක් ගියාට පස්සේ 64000යි. මුලදිම කියනවා අවුරුදු 10යි තියෙන්නේ කියලා. අවුරුදු 10න් දෙකක් ගියාම දැන් කීයද? 8යි තව. එහෙනම් මම කියනවා ඔය 64000 නියෝජනය වෙන්නේ අවුරුදු 8කට. එහෙනම් එක අවුරුද්දක් කීයද? ඔය 64000 ඉතුරු සල්ලි ටික අවුරුදු 8ක් ඇතුළත කැපෙන්න ඕනේ. එහෙනම් 8000යි. 8000. එහෙනම් යාවජීව සමාජිකයන්ගෙන් අපිට හම්බෙන්න ඕනේ 8000ක ආදායම. රයිට්. එහෙනම් 8000යි ඔක්කොම 68200යි. එහෙනම් පළවෙනි උත්තරේ 68200යි. රයිට් බලන්න. රයිට් මෙතන බලමු අපි 65000යි 70000යි 70000යි මෙතන තියෙනවා sorry මෙතන එක පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා මෙතන කලින් ලැබූ සමාජික මුදල තියෙනවනේ කලින් ලැබූ සමාජික මුදල පුතේ වගකීමක්නේ 5000යි 5000යි මෙතන 5000යි එතකොට 65200යි 65200යි
එහෙනම් 65200යි නම් මෙතන රයිට් උත්තරේ වෙනස් වෙන්න ඕනි. 65200යි නම් මෙතන උත්තරේ වෙනස් වෙන්න ඕනි. මෙතන උත්තරේ වෙන්න ඕනි 65200 ඍණ 8000 ඍණ 5000 ගියාම 52200යි. 52200. එහෙනම් වර්ෂයට අදාළ 52200යි. එහෙනම් උත්තරේ 60200. අන්න 60200. 60200 උත්තර කීපයක් තියෙනවා. ඊළඟට යාවජීව සමාජික මුදල් ගිණුමේ ශේෂය. දැන් ආරම්භයේ තිබ්බනේ 64000ක් යාවජීව. ඒකෙන් 8000ක් නැවත අඳුරගත්තනේ. 8000ක් අඳුරගත්තම තව ඉතුරු එනම් 56යි. එහෙනම් 60200යි 56යි උත්තරේ 2. උත්තරේ 2. ඊළඟට අපි එනවා පැතුම් හා සිතුම් දෙකට එක අනුපාතයට ලාභ බෙදා ගනිමින් පවත්වාගෙන ගිය හවුල් ව්‍යාපාරයට 2019 4 දින නෙතුම් බඳවා ගන්නා ලදී. නෙතුම් බඳවාගත් දිනට කීර්ති නාමයේ 1,50,000ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී. right. නෙතුම් විසින් රුපියල් 2,50,000ක ප්‍රාග්ධනය ලෙස ගෙනෙල්ලා තියෙනවා. සෑම හවුල්කරුවෙකුටම වේතන නාවලාභ අනුපාතයේ පැතුම්ට හිමි ලාභ කොටස. හරි. අපෙන් අහනවා වර්ෂයේ ලාභය කීයද කියලා අහනවා. වර්ෂයේ ලාභය දැන් පැතුම්ට හිමි ලාභ කොටස පැතුම් සිතුම් දෙකට එක අනුපාතයෙන් ලාභ බෙදා ගනිමින් කරගෙන ගියපු එකට ආරම්භයේ තමයි නෙතුම් වෙන්නේ. එතකොට නව ලාභ අනුපාතයේ දෙකට එකනේ. දෙකට එක. දැන් ළමයි ওই දෙකට එක තියෙනකොට පැතුම්ට හම්බ වෙනවනේ 40. පැතුම්ට හම්බ වෙනවනේ 40. පැතුම්ට 40යි නම් ලාභ කොටස මෙයාටත් 40යි. එහෙනම් මෙයාට 20යි. එහෙනම් ලාභ කොටස් විදියට ඇවිල්ලා තියෙන්නේ ලක්ෂයයි. සෑම හවුල්කරුවෙකුටම 60ක වාර්ෂික වේතනයක්. එහෙනම් 60 ගානේ වේතන හම්බෙලා තියෙනවා 180. එච්චරයිනේ. එහෙනම් මේ ව්‍යාපාරයේ ලාභය තිබිලා තියෙන්නේ 280යි. 280යි. එහෙනම් උත්තරේ 5. උත්තරේ 5. 22 උත්තරේ 5. ඊයත ගනුදෙනු මගින් හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් ශේෂයන්ගේ ශුද්ධ වැඩිවීම කොපමණද? දැන් ශුද්ධ වැඩිවීම ප්‍රාග්ධන ගිණුම් වල වෙන මොන වගේද නෙමෙයි කීර්ති නාමය ගලපුවම ශුද්ධ හිමිකම වෙනස් වෙන්නේ නැහැ. නෙතුම් විසින් 2,50,000ක ප්‍රාග්ධනයක් ගෙනල්ලා. එතකොට ප්‍රාග්ධන ගිණුම් වල වැඩි වෙනවා. එහෙනම් 2,50,000යි උත්තරේ 2. right. උත්තරේ 2. 24. ශේවන වත්කමක ඵලදායී ජීව කාලයේ වෙනස් වීමක් නිසා එහි සිදුවන බලපෑම ගිණුම්ගත කරනු ලබන්නේ. right. අනාගත ගිණුම් කාලච්ඡේදවලට නෑ. වර්තමාන ගිණුම් නෑ. වර්තමාන ගිණුම් වර්ෂයට මෙන්ම අනාගත ගිණුම් වර්ෂවලටත් බලපාන පරිදි. හරි. එහෙනම් වර්තමාන ගිණුම් වර්ෂයට සහ right අනාගතයට. හරි. එහෙනම් ප්‍රවර්තන සහ අනාගත ගිණුම් කාලච්ඡේදවලට බලපාන පරිදි උත්තරේ 3. උත්තරේ 3. හරි. උත්තරේ 3. ඊළඟට 25 සීමිත ජයලත් පොදු සමාගම 2020 3.31 දින අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂකවරු විසින් 5.31 දින අනුමත කරලා වාර්ෂික මහා සභා රැස්වීම 6.15 පවත්වලා 3.31කින් පසුව පහත සිද්ධීන් නැති වෙලා. අපෙන් අහනවා ඊයත කුමන සිද්ධීන් 3.31 මූල්‍ය ප්‍රකාශනවල ගලපන්න ඕනද කියලා අහනවා. හරි. right. එහෙනම් අපි බලමු. කොළඹ සුරකුම්පත් හුවමාරු ලැයිස්තුගත සමාගම් විසින් කළ ආයෝජනවල වෙළඳාගය අඩුවීම. වෙළඳාගය ආයෝජනවල 4.20 මොකද වෙලා තියෙන්නේ? ආයෝජනවල වෙළඳාගය අඩු වෙලා තියෙනවා. right. එහෙනම් ආයෝජනවල වෙළඳපළ මිල අඩු වෙලා. එහෙනම් ආයෝජනවල වෙළඳාගය අපි අඩුවීම වාර්තා කරන්නේ. B 2019-10 අගිණුම් කාලච්ඡේදය තුලදී සමාගමට එරෙහිව නඩුවක් ගොනු කරලා වන්දි ගෙවිය යුතුයේ 4.30 අනුමත කරන්න කලින්. ආයෙනම් පුළුවන්. ඊළඟට අවසන් වර්ෂයේ සඳහා කොටසක රුපියල් 2 ලාභාංශ ප්‍රකාශපත් කිරීම ගන්නෙ නෑ අපි. ඊළඟ එක තොග පිරිවැයට වඩා අඩු මිලකට 5.25 දින. හරි. ඒක ගන්න පුළුවන්. එහෙනම් අපිට A හා ගන්න පුළුවන් B හා D පමණි. උත්තරේ 3. right. ප්‍රශ්න අංක
26 2019 4.1 දිනට සීමිත නිශාන් පොදු සමාගමේ නිකුත් කළ සාමාන්‍ය කොටස් ලක්ෂ 5ක්ද ප්‍රකාශ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධන ගිණුමේ ලක්ෂ 10ක්ද ලක්ෂ 100ක්ද විය. අපිට කියනවා 2019 7.1 දින තිබූ සෑම කොටස් 5කටම එකක් බැගින් එක් කොටසක් රුපියල් 20ක මිලකට කොටස් නිකුත් කරමින් සමාගම රඳවාගත් තිබෙවුම් ප්‍රාග්ධන්ත කරන ලදී. තවද 2020 1.1 දින එදිනට පැවති සෑම සාමාන්‍ය කොටස් 6කටම එක බැගින් කොටසක මිල 15ක් වූ හිමිකම් නිකුතුවක් සිදු කරන ලදී. කොටස්කරුවන් විසින් සියලු හිමිකම් ලබාගෙන ඇත. මෙම ගනුදෙනුව නිසා සමාගමේ හිමිකමට වූ බලපෑම. හරි හිමිකමට වූ බලපෑම. එතකොට දැන්ට සාමාන්‍ය කොටස් නිකුත් කිරීමක් තියෙනවා. හරි දැන්ට කොටස් නිකුත් කිරීමක් තියෙනවා. නිකුත් කරලා තියෙනවා කොටස් ලක්ෂ 5. ඊළඟට 5කට එක ගානේ ප්‍රසාද කොටස් නිකුතුවක් කරලා තියෙනවා. ප්‍රසාද කොටස් නිකුතුව කරාම සමාගමේ හිමිකමට බලපෑමක් වෙන්නේ නැහැ. මොකද රඳවාගත් තිබෙවම අඩු වෙලා තමයි ප්‍රකාශ කළ ප්‍රාග්ධනය වැඩි වෙන්නේ. ඊළඟට හිමිකම් නිකුතුව කරා. අන්න එතෙන්දි තමයි අපිට රයිට් සිද්ධ වෙන්නේ හිමිකම වෙනස් වෙන්නේ. එහෙනම් අපි ඉස්සරෝම් බලන්න වෙනවා දැන් 2020 1.1 දිනට කොච්චර කොටස් තියෙනවද කියලා. දැන් මුලදිම තිබ්බා 4.1 දිනට කොටස් ලක්ෂ 5ක් තිබ්බනේ. ලක්ෂ 5ක් තියෙනවා. ওই ලක්ෂ 5 තියෙද්දී සෑම කොටස් 5කටම එක ගානේ ප්‍රසාද කොටස් නිකුත් කරනවානේ. ඒ කියන්නේ ප්‍රසාද කොටස් නිකුත් කරනවා ලක්ෂයක්. ලක්ෂයක් නිකුත් කරාට පස්සේ අපිට තියෙනවා කොටස් ප්‍රමාණය ලක්ෂ 6ක්. දැන් ওই ලක්ෂ 6ට එකක් තමයි නිකුත් කරන්නේ. ලක්ෂ 6ට එකක් කියලා කියන්නේ හිමිකම් කොටස් ගණන ලක්ෂයයි. හිමිකම් කොටස් ගන්න ලක්ෂයයි. ලක්ෂ ගානේ ලක්ෂයයි එකක් රුපියල් 15 ගානේ. එහෙනම් 15 ගානේ. right 15 ගානේ ගත්තම අපිට එනවා ලක්ෂ 15ක්. ලක්ෂ 15ක්. මේ තමයි ලක්ෂ 15කින් හිමිකම් වැඩි වේ. උත්තරේ 3. උත්තරේ 3. 27 වෙනි ප්‍රශ්නය. 27 වෙනි ප්‍රශ්නය පාස් සඳහන් ඒවායෙන් ආර්ථික ඇණවුම් ප්‍රමාණ ආකෘතියට අදාළ නිවැරදි උපකල්පන මොනවාද? right නිවැරදි උපකල්පන ස්ථීර වූ දන්නා වූ තොග ලබා ගැනීමේ පිරිවැයක් ඇති බව. ඒක හරි. ඊළඟට ස්ථීර වූ දන්නා වූ රඳවා ගැනීමේ පිරිවැයක් ඇති බව. ඒකත් හරි. ඊළඟට ඇණවුම් කරන මුළු ප්‍රමාණයම එකවර ලැබෙන බව. ඒකත් හරි. යලි ඇණවුම් මට්ටමට පැමිණි විගස තොග ලබා ගන්නා බව. නෑ. යලි ඇණවුම් මට්ටමට පැමිණි විට තොග ලබා ගන්නා බව කියන එක ගැලපෙන්නේ නැහැ. right යලි ඇණවුම් මට්ටම නෙවෙයි. තොගේ ශුන්‍ය වුණාමනේ ගන්න. එහෙනම් උත්තරේ විදියට 2 තමයි අපිට ගන්න වෙන්නේ. A B C නිවැරදි. උත්තරේ 2. right උත්තරේ 2. 28 පහත් තොරතුරු 2020 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමකට අදාළ වේ. මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලද ශුද්ධ මුදල් ප්‍රවාහය, වර්ෂය තුල ගෙවූ ආදායම් බද්ද, වාර්ෂික ෂෙය, මෝටර රථ විකිණීමේ අලාභය, ගෙවූ ණය පොලි ඔය විදියට දීලා බදු පෙර ලාභය වන්නේ. බදු පෙර ලාභය වන්නේ. එතකොට අපිට හදන්න වෙන්නේ මේක ළමයි අපිට හදන්න වෙන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය ආශ්‍රිතනේ. හරි. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් බදු පෙර ලාභය මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ බදු පෙර ශුද්ධ ලාභය. ඕකට ගැලපුම් ගලපලා ඊළඟට අපි ගන්නවා කාරක ප්‍රාග්ධනය පෙර මුදල් ප්‍රවාහය. ඊට පස්සේ කාරක ප්‍රාග්ධනය ගලපනවා. කාරක ප්‍රාග්ධනය ගලපලා ඊට පස්සේ අපිට එනවා මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනිත වූ මුදල් ප්‍රවාහය. ඊට පස්සේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනිත වූ ශුද්ධ මුදල් ප්‍රවාහය කියන එක එනවා. right ඔන්න ඔහම තමයි මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනිත වෙච්ච මුදල් ප්‍රවාහය හොයන්නේ. එතකොට මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනිත වූ ශුද්ධ මුදල් ප්‍රවාහය තියෙන 1500ක්. එහෙනම් 1500 මෙතෙන්ද. එහෙනම් දැන් අපි බලමු. බදු පෙර ලාභය තමයි වසර තුල ගෙවූ ආදායම් බද්ද. අන්න වසර තුල ගෙවූ ආදායම් බද්ද 250යි. එහෙනම් ආදායම් බදු ගෙවපු එක බදු ගෙවීම 250 මෙතන මුදල් ගලා යාම. right ඊට පස්සේ වාර්ෂික ෂෙය කියන එක ගැලපුම් වලදී ගලපනවා ලාභය හොයද්දි අඩු කරලා තියෙන හින්දා මෙතන ෂෙය 100 එකතු කරනවා. ඊට පස්සේ
මෝටර රථ විකිණීමේ අලාභය. ඒකත් ලාභය හොයද්දි අඩු කරලා තියෙන හින්දා ඒ 50ත් එකතු කරනවා. ඊළඟට ගෙවු ණය පොලි. ණය පොලි ගෙවලා තියෙනවා 50ක්. එහෙනම් ණය පොලි ගෙවපු ටික රයිට් 50ක් තියෙනවනේ. එහෙනම් ණය පොලි ගෙවපු ටික මෙන්න මෙතනින් අපි අඩු කරන්න පුළුවන් 50යි. රයිට්. එහෙනම් ළමයි උපචිත ණය පොලි තියෙනවනේ 20ක්. 50ක් ගෙවලා එහෙනම් වර්ෂයට අදාළ 70යි. එහෙනම් ලාභය හොයද්දි ණය පොලිය 70ක් අඩු කරලා තියෙන හින්දා මම මෙතෙන් 70 එකතු කරනවා. ගැලපුම් වලට. ඊට අමතරව තොග වැඩිවීම. තොග වැඩි වුණා කියලා කියන්නේ මුදල් ගලා යාමක්. එහෙනම් කාරක ප්‍රාග්ධනයේ තොග වැඩිවීම 25යි. මුදල් ගලා යාමක්. ඊට පස්සේ ණය හිමියෝ වැඩිවීම මුදල් ගලා ඒමක් 35යි. ණය හිමි වැඩිවීම 35යි. එහෙනම් අපි දැන් මේක වහගෙන උඩට තමයි යන්න ඕනි. එහෙනම් මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනිත වූ මුදල් ප්‍රවාහය මෙතන ගන්න පුළුවන්. මෙතන තියෙන උත්තරේ 1800 වෙන්න ඕනේ. 1800න් 300ක් ගියාම තමයි 1500 එන්නේ. එහෙනම් කාරක ප්‍රාග්ධනයේ ගැලපීමට පෙර මුදල් ප්‍රවාහය. ඒ කියන්නේ 1800 තමයි මෙතන යට ඇවිල්ලා තියෙන්නේ. උඩ තියෙන උත්තරෙන් 25ක් අඩු වෙලා 35ක් එකතු වෙන්න ඕනි. හරි? ඒ කියන්නේ 1800ට 25 එකතු කරලා 35 අඩු කරා නම් හරි. එහෙනම් 1790යි. ඊට පස්සේ මෙන්න මේ රයිට් උඩ තියෙන බදු පෙර ලාභයට මේ ටික එකතු වෙලා තමයි ඒ කියන්නේ ඔය 220ම එකතු වෙලා තමයි 1790 ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මෙතනින් 220ක් අපි අයින් කරනවා. එහෙනම් 1570යි මේ තමයි බදු පෙර ශුද්ධ ලාභය. 1570යි උත්තරේ 4. රයිට්. ඊට පස්සේ 29 වෙනි ප්‍රශ්නය. පහත් තොරතුරු නිෂ්පාදන සමාගමක් විසින් භාවිතා කරන අමුද්‍රව්‍යයකට අදාළ වේ. මාසික අවශ්‍යතාවය එක් ඇනෝමක පිරිවැය කිලෝග්‍රෑම් 1ක පිරිවැය. තොග රඳවා ගැනීමේ පිරිවැය ඒකකයක පිරිවැයෙන් 10%කි. ඉහත තොරතුරු ඇසුරින් වසරකට ඇනෝම් කළ යුතු කිලෝග්‍රෑම් ප්‍රමාණය හා වර්ෂයක් තුල ඇනෝම් කළ යුතු ඇනෝම් සංඛ්‍යාව කොපමණද? රයිට්. එහෙනම් වසරකට ඇනෝම් කළ යුතු රයිට් වරකට ඇනෝම් කළ යුතු කිලෝග්‍රෑම් සංඛ්‍යාව කිලෝග්‍රෑම් ප්‍රමාණය. ඒ කියන්නේ EOQ නේ අහන්නේ. එහෙනම් අපි EOQ හොයන සූත්‍රය දාගන්නවා. EOQ සමානයි 2DCO බෙදීම CH වල වර්ගමූලය. රයිට්. එහෙනම් දෙක වැඩි කිරීම D කියන්නේ වාර්ෂික අවශ්‍යතාවය. මාසික අවශ්‍යතාවය 250යි ඒක වැඩි කරන්න 12න්. එතකොට වාර්ෂික අවශ්‍යතාවය අපිට ගන්න පුළුවන් 250 වැඩි කිරීම 12 3000යි. CO cost of ordering ඇනෝමක් කිරීමේ පිරිවැය 60යි. CH ඒකකයක පිරිවැයෙන් 110ක්. එහෙනම් ඒකකයේ පිරිවැය රුපියල් 10යි. ඒකෙන් 110ක් කියන්නේ රුපියල. එහෙනම් මේකේ උත්තරේ ගමු. රයිට් 3000 වැඩි කිරීම 2 වැඩි කිරීම 60. බෙදීම 1. රයිට් 360000 වර්ගමූලය. රයිට් අපිට එනවා 600යි. එහෙනම් ඒකක 600යි. ඔන්න ඒකක 600යි EOQ. හරි? එහෙනම් ඒකක 600 මෙතන උත්තර දෙක තියෙනවා. දැන් අපිට අවුරුද්දට කීයක් ඕනද? අවුරුද්දටම ඕනි 3000ක් ඒකක. එකපාරක ගෙන්නකොට ගෙන්නන්න පුළුවන් 600යි. එහෙනම් 600 ගානේ වාර 5ක් ගේන්න ඕනි. රයිට්. එහෙනම් උත්තරේ විදිහට 4 තමයි අපිට ගන්න වෙන්නේ. 4. උත්තරේ 4. එහෙනම් 30. අනිකුත් සාධක ස්ථාවරව පවතින විට විකුණුම් පරිමාවේ අඩුවීමක් සිදුවන විට විකුණුම් පරිමාවේ පහත කුමන ප්‍රකාශ නිවැරදි වේද? පහත කුමන ප්‍රකාශ නිවැරදි වේද? ඒකකයක දායකය වෙනස් නොවේ. විකුණුම් පරිමාව වෙනස් වෙනකොට ඒකකයක දායකය වෙනස් වෙන්නේ නැහැ. ඒකකයක දායකය වෙනස් වෙන්න විකුණුම් මිල හෝ විචල්්‍ය පිරිවැය වෙනස් වෙන්න ඕනේ. රයිට්. එහෙනම් ඒක හරි. සමච්ඡේදන ලක්ෂ්‍ය අඩු වේ. සමච්ඡේදන ලක්ෂ්‍ය අඩු වෙන්න පරිමාව වෙනස් වීම බලපාන්නේ නැහැ. සමච්ඡේදන ලක්ෂ්‍ය අඩු වෙන්න නම් වෙන්න ඕනේ එකක් ස්ථාවර පිරිවැය අඩු වෙන්න ඕනි. අනික නැත්තම් දායකයේ වැඩි වෙන්න ඕනි. හරි. එහෙනම් ඒක වෙන්න බෑ. එහෙනම් ආරක්ෂණ ආන්තිකය වැඩි වේ. විකුණුම් පරිමාව වැඩි වෙනකොට විකුණුම් පරිමාව අඩු වෙනකොට ආරක්ෂණ ආන්තිකය වැඩි වෙන්න විදිහක් නැහැ. රයිට්. ලාභය අඩු වේ. ඔව්. ලාභය අනිවාර්යෙන් අඩු වෙනවා. එහා D පමණි. එහා D පමණි. උත්තරේ 1. රයිට්. උත්තරේ 1. ඊළඟට අපි එනවා
ප්‍රශ්නාංක 31 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ ආකෘතිමය රාමුවට අනුව මූල්‍ය ප්‍රකාශන ප්‍රධාන ගුණාත්මක ලක්ෂණ දෙක. අපි දන්නවා අදාළත්වය සහ විශ්වාසනීය නියෝජනත්වය. 32 ආදායමක් හඳුනා ගැනීමට එහි තිබිය යුතු ප්‍රධාන ලක්ෂණ දෙක. ආදායමක් මූල්‍ය ප්‍රකාශන ලියන්න නම් නවතම සංකල්පනාත්මක රාමුව අනුව තියෙන්න ඕනේ ඒ වගේ ගුණාත්මක ලක්ෂණ දෙක. ඒ කියන්නේ අදාළත්වය සහ විශ්වාසනීය නියෝජනත්වය. right. 33 පහත් සඳහන් ලෙජර් ගිණුම් වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් ගිණුම් වර්ගයන්ගෙන් කුමකට අයත්දැයි දක්වන්න. විකුණුම් අත්තිකාරම කියන්නේ වගකීමක්. ඉදිරියට ලද බදු කුලී ආදායම් ඉදිරියට ලද නම් ඒකත් වගකීම්. අමුද්‍රව්‍ය ආපසු යවුම් නම් වියදමක්. ගැනුම් වල අනිත් පැත්ත. වෙළඳ ණය හිමි වගකීම්. right. 34 සුගත්ගේ ව්‍යාපාරයේ 2028 එක දිනට රුපියල් ලක්ෂ 7ක මුදලක් ප්‍රාග්ධනය ලෙස යොදවා සේවා සැපයීමේ ව්‍යාපාර ආයතනයක් ආරම්භ කළ අතර එදිනම රුපියල් ලක්ෂ 3ක පිරිවැයවන කාර්යාල උපකරණ කට්ටලයක් මුදලින් රුපියල් ලක්ෂයක් පමණක් ගෙවා මිලදී ගන්නා ලදී. මෙම කාර්යාල උපකරණ වාර්ෂිකව 120 බැගින් ෂෙයා කිරීමට තීරණය කර ලද අතර අගෝස්තු මාසයට අදාළ සේවා ආදායම 1,20,000ක් වූ අතර එය මුදලින් ලැබී ඇත. අගෝස්තු මාසයට අදාළ ෂෙයා වීම හැර ඉතිරි මෙහෙයුම් වියදම් 35,000ක් වූ අතර ඉන් 20,000ක් පමණක් මුදලින් ගෙවලා. ඉහත ගනුදෙනු වලින් පසු ව්‍යාපාරයේ 8.31 දිනට ගිණුම් කරන සමීකරණයේ වටිනාකම. right. එහෙනම් අපි ගත්තම වත්කම් වගකීම් හිමිකම් විදිහට සමීකරණය මේ දීලා තියෙන විදිහට ඔන්න ලක්ෂ 7ක මුදලක් දාලා ප්‍රාග්ධනයේ විදිහට දාලා ව්‍යාපාරය පටන් අරන්. එහෙනම් වත්කම් වැඩි වෙනවා ලක්ෂ 7ක්, වගකීම් නෑ, හිමිකම් වැඩි වෙනවා ලක්ෂ 7ක්. ඊළඟට කියනවා එදිනම 300ක් වන කාර්යාල උපකරණ කට්ටලයක් මුදලින් 100ක් පමණක් ගෙවා මිලදී යනවා. 300ක කාර්යාල උපකරණ අරගෙන හැබැයි මුදලින් ගෙවලා තියෙන 100යි ඉතුරු 200 එහෙනම් වගකීම්. මේකට නෑ. මෙම කාර්යාල උපකරණ 100ට 20 බැගින් ෂෙයා කරනවා. එහෙනම් මෙම කාර්යාල උපකරණ 100ට 20යි. එහෙනම් 300ට 20යි අවුරුද්දට වෙන්නේ 60යි. මාසෙට හොයන්න 12න් බෙදන්න ඕනේ 5යි. එහෙනම් 5ක් ෂෙයා වෙනවා. මෙතනින් අඩු වෙලා හිමිකමෙනුත් අඩු වෙනවා 5. අගෝස්තු මාසයට අදාළ ආදායම 120යි. එහෙනම් 120ක් ආදායම මුදලින් ලැබිලලු ඒක ප්‍රාග්ධනයට එකතු කරනවා. ඊළඟට අගෝස්තු මාසයට අදාළ ෂෙයා වීම හැර ඉතිරි මෙහෙයුම් වියදම 35යි. එහෙනම් මෙහෙයුම් වියදම 35යි. ඒකෙන් 20ක් පමණක් මුදලින් ගෙවලා ඉතුරු 15 තාම ගෙවන්න තියෙනවා. right. වගකීමක්. එහෙනම් එච්චරයි. දැන් අපි බලමු අවසාන උත්තර ටික කීයද කියලා. right. අවසාන උත්තර ටික. එහෙනම් 700න් right අපි බලමු 700 ධන 300 ඍණ 100 ඍණ 5 ධන 120 ඍණ 20. එහෙනම් උත්තරේ 995යි. එහෙනම් මෙතන 215යි. මෙතන 700 ඍණ 5 ධන 120 ඍණ 35. right. එහෙනම් එතන 780යි. එහෙනම් උත්තරේ මෙතන වෙන්න ඕනි 9,95,000. ඔයා දහස් වලින් ලියනවා නම් මෙතන පෙන්නන්න දහස් කියලා. ඊට පස්සේ 2,15,000. ඊට පස්සේ 7,80,000. right. 35. ජයනාත් සමාගමට අදාළව 2020 මාර්තු මාසයේ වෙනුවෙන් පහත සඳහන් තොරතුරු ඉදිරිපත් කර ඇත. 2020 3.31 දිනට බැංකු ප්‍රකාශය අනුව අයිරාව ඔය විදිහට දීලා අපෙන් අහනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්눔 කළ යුතු බැංකු ශේෂය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්눔 කළ යුතු බැංකු ශේෂය කියන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය. දැන් බැංකු ප්‍රකාශය මේක ලේසි. බැංකු ප්‍රකාශයේ අනුව ශේෂය තියෙන්නේ 10000ක අයිරාවක්නේ. 10000ක අයිරාවක්. එකතු කළා අඩු කළා අපිට ගන්න පුළුවන් සංශෝධිත මුදල් පාලන ගිණුම අනුව ශේෂය. දැන්
තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවූ චෙක්. තැන්පත් කරා නම් අපේ බැංකු ගිණුමට එකතු වෙලා මුදල් පාලන ගිණුමට බැංකුවට එකතු වෙලා නැහැ. බැංකුවේ නම් අඩුයි. එකතු කරනවා. තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවූ චෙක් 45000යි. එහෙනම් නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක් අඩු කරන්න පුළුවන්. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක් 30000ක් අඩු කරනවා. ණයගැතියන් විසින් ඍජුවම බැංකුවේ තැන්පත් කළ චෙක් එක. දැන් සංශෝධිත එකත් එක්කනේ අපි සංසන්දනය කරන්නේ. එහෙනම් මේක ගන්න ඕනේ නැහැ. ව්‍යාපාරය වෙනුවෙන් බැංකුවට කෙලින්ම ලැබිලා තියෙන ලාභාංශ ආදායම. ඒක ගන්න ඕනෙත් නැහැ. එහෙනම් ඍණ 10000ට 45 එකතු වුණාම 35යි. 35න් 30ක් ගියාම 5යි. එහෙනම් උත්තරේ රුපියල් 5000යි. රුපියල් 5000ක් තමයි රයිට් උත්තරේ. 36 සම්පත් සමාගමේ 2020 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ණයගැතියන් සම්බන්ධව තොරතුරු දීලා තියෙනවා. 2019 4.1 දින ණයගැතියෝ විකුණුම් ජර්නලයේ එකතුව මුදල් පොතේ ණයගැති ලැබීම් රයිට් ඔය විදිහට දීලා හානි කරන අලාභ ආරම්භයේ වෙන් කිරීම. හානි කරන අලාභ ඉඩහැරීම ප්‍රතිපත්තියක් ලෙස සමාන ප්‍රතිශතයකින් සිදු කරයි. දැන් අන්නේ ප්‍රතිශතය අපිට හොයාගෙන ඉන්න වෙනවා මොනවා කරන්නත් කලින්. දැන් මෙහෙමනේ ආරම්භයේ ණයගැතිය ඉන්නේ 400යිනේ 400ට 60යි. එහෙනම් ණයගැතියෝ 400ක් ඉඳලා ඒකට 60ක් නම් වෙන් කරන්නේ 100ට කීයක්ද බලන්න ප්‍රතිශතය. 400ට 160ක් කියලා කියන්නේ 115ක්. බලන්න 400ට 160යි රයිට්. එහෙනම් 115යි. ඊට පස්සේ වසර අග ණයගැතියන්ගෙන් රුපියල් 30ක මුදලක් අය කරගත නොහැකි අතර එය හානි කරන අලාභ වෙන් කිරීමේ ගිණුම මගින් කපාහල යුතුය. ප්‍රවර්තන වර්ෂය තුළ පසුගිය වර්ෂයේදී හානි කරන අලාභ ලෙස කපාහන ලද 12ක මුදලක් ආපසු ලැබිනි. අපෙක් ඉල්ලනවා පළවෙනි එක 2020 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හානි කරන අලාභ හා හානි කරන අලාභ වෙන් කිරීම වශයෙන් ආදායම් ප්‍රකාශයට ඇතුළත් කළ යුතු මුළු වටිනාකම. හරි? එහෙනම් ආදායම් ප්‍රකාශයට ඇතුළත් කරන්න ඕනි මුළු වටිනාකම කීයද අහනවා හානි කරන අලාභ හා හානි කරන අලාභ වෙන් කිරීම වශයෙන්. හරි? රයිට්. එහෙනම් මෙහෙමයි. දැන් ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්විය යුතු ණයගැතියන්ගේ ධාරණගේ. දැන් අපි දැම්මොත් එහෙම ණයගැති පාලන ගිණුම. නැත්තම් වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම. හරි ඊට පස්සේ අපිට දාගන්න පුළුවන් හානි කරන අලාභ ඉඩහැරීමේ ගිණුම. හරි එහෙනම් දැන් ඔන්න ආරම්භක ණයගැතියෝ 400යි. එහෙනම් ආරම්භක ණයගැතියන්ගේ බැලන්ස් එක 400යි. හානි කරන අලාභ ඉඩ වෙන් කිරීමේ ගිණුමේ බැලන්ස් එක තියෙනවා 60ක්. දැන් විකුණුම් ජර්නලයේ එකතුව. එහෙනම් ඒක 3600 විකුණුම් හර 3600. ඊට පස්සේ ණයගැති ලැබීම් 2100යි. එහෙනම් ණයගැති ලැබීම් 2100 මුදල් හර මෙතෙන්ද බැර. ඊළඟට දුන් වට්ටම් වල එකතුව. රයිට් 130යි. එහෙනම් දුන් වට්ටම් 130 බැර. ඊළඟට ණයහිමි ලෙජරයට එරෙහිව ප්‍රතිපියවීම. ප්‍රතිපියවීම 140යි. ප්‍රතිපියවීම 140යි. ඊට පස්සේ හානි කරන අලාභ වෙන් කිරීම ඕකේ. ඒක ගත්තනේ. හරි වසර අග ණයගැතියන්ගෙන් 30ක මුදලක් අය කරගත නොහැකි අතර එය හානි කරන අලාභ වෙන් කිරීමේ ගිණුම මගින් කපාහල යුතුය. එහෙනම් රුපියල් 30ක් දැන් බොල් ණය වෙලා නැත්නම් හානි කරන අලාභ 30යි. ඒක ණයගැති පාලන ගිණුමට බැර කරලා හානි කරන අලාභ වෙන් කිරීමේ ගිණුමට හර ණයගැති. right. ඊළඟට පසුගිය වර්ෂයේදී හානි කරන අලාභ ලෙස කපාහරින ලද රුපියල් 12ක මුදලක් ආපසු ලැබිනි. එහෙනම් ඒක මුදල් පාලන ගිණුමට හර කරලා හානි කරන අලාභ වෙන් කිරීමේ ගිණුමට මුදල් කියලා බැර කරන්න පුළුවන්. නැත්නම් ණයගැති පාලන ගිණුම හරහා අපිට ගන්නත් පුළුවන්. එතකොට ණයගැති පාලන ගිණුමේ බැලන්ස් එකට බලපෑමක් නැති නිසායි මම එතෙන්ද ගත්තේ නැත්තේ. හරි? එහෙනම් දැන් අපි බලමු වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමේ අන්තිම බැලන්ස් එක කීයක් තියෙනවද? 4000යි 4000යි. දැන් බලන්න මෙතන බැලන්ස් එක කීයක් තියෙනවද? 4000න් අඩු කරන්න ඕනි 2100 130 right 140 30 එහෙනම් 1600 1600ට අපි බලන්න ඕනි 115ක් එහෙනම් කීයක් එනවද 240යි බෙන්න හානි කරන අලාභ වෙන් කිරීමේ ගිණුමේ right 115 බලන්නේ percentage එක 115යි කියලා අපි හොයාගත්තා 240යි 240යි දැන් ඔයා මේක වහලා බලන්න right මේක වහලා 270යි
270යි 270න් අයින් කරන්න ඕනි 270න් අයින් කරන්න ඕනි 72ක්. එහෙනම් 1,98,000යි. මෙන්න මේ අවුරුද්දේ වියදමක් විදියට අඳුනා ගන්නා ප්‍රමාණය 1,98,000යි රුපියල් 1,98,000යි. ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පෙන්눔 කළ යුතු ණයගැතියන්ගේ ධාරණගය. ණයගැතියෝ ඉන්නවනේ 1600ක්. 1600ක් ඉන්නවා. ඒකෙන් හානි කරන අලාභ ඉඩවෙන් කිරීම 240ක් අඩු කරනවා. 240ක් අයින් කරාම 1360ක් එනවා. එහෙනම් right 1360යි රුපියල්. හොඳයි. 37 වෙනි ගාන. පහත් සඳහන් එක් අවස්ථාවේදී වඩාත් හොඳින් අදාළ වන්නේ පහත කුමන ගිණුම් කරන සංකල්පයේද? right. බලමු. මූල්‍ය ප්‍රකාශන වාර්තා කරන කාලච්ඡේදය දැක්වීම. හරි. වාර්තා කරන කාලය දැක්වීම. කාලච්ඡේද සංකල්පයනේ. කාලච්ඡේද සංකල්පය. right. නැත්තම් D. අයිතිකරුවන්ට කරන ලද බෙදා හැරීම් රඳවාගත් ඉපයුම් වලින් අඩු කිරීම. right. ඒකක සංකල්පය. A. දීපල පිරියත සහ උපකරණ අත්පත් කරගත් පිරිවැයට මැනීම. අකණ්ඩ පැවැත්ම right. එහෙනම් ඓතිහාසික පිරිවැයත් හරි C. පිරිවැය සහ උපලබ්ධි ශුද්ධෝපලබ්ධි අගයන්ගේ අඩු වටිනාකමට තොග මැනීම. විචක්ෂණ B. 38. සමාගමක් හා බැඳී පහත එක් අවස්ථාව වඩාත් හොඳින් විස්තර කරනුයේ කුමන ගිණුම් කරන සංකල්පයද යන්න පැහැදිලි කරන්න. ඉඩමක සාධාරණ අගය වැඩි වුවද එය අත්පත් කරගත් මිලට වාර්තා කිරීම. right. එහෙනම් ඓතිහාසික පිරිවැය. යන්ත්‍ර භාවිතා කිරීමට අපේක්ෂිත කාල සීමාව තුළදී ඒවායේ ෂය හඳුනා ගැනීම. right. ෂය හඳුනා ගැනීම. විචක්ෂණ නැත්නම් ආරක්ෂණත් හරි ගැළපුම් වියදමක් විදිහට ලියනවා නම් ගැනුම් මිල 5000ට අඩු සියලු වත්කම් වියදම් ලෙස හඳුනා ගැනීම. ප්‍රමාණාත්මක බව නැත්නම් ද්‍රව්‍යාත්මක බව කියන එක. තොග තක්සේරු කිරීම සඳහා පෙර පිවිසි පෙරපිටමල ක්‍රමය අකණ්ඩව භාවිතා කිරීම ඒකාකාරී භවයේ සංකල්පය නැත්නම් සංගතතා සංකල්පය. right. 39. 112ක වැට් ඇතුළු 2,24,000ක මිලදී ගන්නා භාණ්ඩ 2,38,000ක් ලෙස ගැනුම් ගිණුමට හරකොට 10,000ක් වැට් පාලන ගිණුමට හර කර වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුමට 2,48,000ක් බැර කර ඇත. වැරද්ද නිවැරදි කිරීමට අවශ්‍ය ජර්නල් සටහන. දැන් මෙහෙමනේ. වැට් ඇතුළුව ගත්තාම ගිණුම් ගත වෙන්න ඕනේ මෙන්න මෙහෙම. 2,24,000ක භාණ්ඩනේ අරන් තියෙන්නේ. right. එතකොට ගැනුම් ගිණුම ඊළඟට වැට් පාලන ගිණුම ඊළඟට ණයහිමි පාලන ගිණුම වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම වැට් ඇතුළුව 224යි. වැට් ඇතුළුව 224යි කියලා කියන්නේ 224 කියන්නේ 112. එහෙනම් 100ෙන් වැඩි කරාම වැට් රහිත අගය හොයාගත්ත එක. එතකොට 200ක් එනවනේ. ඒ කියන්නේ 200යි 24යි 224යි. එහෙමනේ. අයනම් 200ක් තමයි ගැනුම් ගිණුමට හර වෙන්න ඕනේ. 24ක් වැට් පාලන ගිණුමට හර වෙන්න ඕනේ. 224ක් තමයි මෙතෙන්ට හර වෙන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ඕවා වෙනුවට ගැනුම් ගිණුමට 238ක් හර වෙලා. 238ක් ගැනුම් ගිණුමට හර වෙලා 10ක් මෙතෙන්ට හර කරලා නාහිමි පාලන ගිණුමට 248ක් බැර කරලා. එහෙනම් දැන් නිවැරදි කරන්න නම් නාහිමි පාලන ගිණුමේ වැඩිපුර 24ක් තියෙනවනේ. එහෙනම් නාහිමි පාලන ගිණුමට 24ක් හර කරනවා. ගැනුම් ගිණුමේ 200ක් එන්න ඕනේ 238ක් හර වෙලානේ තියෙන්නේ. එහෙනම් 38ක් බැර කරනවා. 38ක් බැර කරනවා. දැන් වැට් පාලන ගිණුමට 24යි එන්න ඕනේ. හැබැයි 10යි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් තව 14ක් කර කරන්න ඕනේ. 14ක් කර කරන්න ඕනේ. right. එහෙනම් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම
හර 24යි 24000යි වැට් පාලන ගිණුම හර 14000යි ගැනුම් ගිණුම බැර 38000යි. ඔන්න ඔය විදිහට තමයි වැරද්ද නිවැරදි කිරීමේ ජර්නල් සටහන. 40 සීමිත උපුල් සමාගමේ 2020 12/31 දිනට ණයගැති ශේෂය රුපියල් 3,40,000ක් වන අතර 2019 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විකුණුම් රුපියල් 15,00,000කි. මෙම ආයතනය රුපියල් 60,000ක විකුණුම් මිල වූ භාණ්ඩ විකිණීම හෝ ආපසු යීමේ පදනමට යවා ඇත. මෙම භාණ්ඩවල විකුණුම් තීරණය කර ඇත්තේ පිරිවැයට 20ක ලාභයක් එකතු කිරීමෙනි. ඊට පස්සේ මේවා ඔක්කොම විකුණුම් විදියට ගිණුම්ගත කර ඇතත් මේකෙන් 50%යිලු 12/31 වෙනකොට විකුණලා තියෙන්නේ. විකිණීම හෝ ආපසු යීමේ කාලය ඉක්මවා නැතිනම් පහත් දෑ ගණනය කරන්න. ලාභයට සිදුවන බලපෑම. දැන් ඊට පස්සේ මුළු විකුණුම් වලට සිදුවන බලපෑම. දැන් අපි වෙන්න මෙහෙම ගමුකෝ. ණයගැති ශේෂය දීලා තියෙනවා ඊළඟට විකුණුම් දීලා තියෙනවා. දැන් ආයතනයේ 60,000ක විකුණුම් මිල වූ භාණ්ඩ විකිණීම හෝ ආපසු යීමට යවලා. ඒවට පිරිවැයට 120ක් ලාභය එකතු කළා තමයි යවලා තියෙන්නේ. ඒ කියන්නේ 60,000 කියලා කියන්නේ 120 එකතු වුණාමනේ. ඒ කියන්නේ පිරිවැය 50,000යි. පිරිවැය 50,000ක භාණ්ඩ ටික 10,000ක ලාභයක් එකතු කරලා 60,000ක මිල ලකුණු කරලා යවලා තියෙනවා. හැබැයි මේව ඔක්කොම විකුණුම් විදියට දාලා මේ වන විට භාණ්ඩ වලින් 150යි විකිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ 150යි කියලා කියන්නේ විකිල්ලා තියෙන්නේ 25000ක් පිරිවැය වෙච්ච 5000ක් ලාභය වෙච්ච 30000ක් විකුණුම් මිල වෙච්ච භාණ්ඩ ටිකක් තමයි විකුණලා තියෙන්නේ. ඒ කියන්නේ රයිට් හරියටම 150ක් තාම විකිල්ලා නැහැ. අපෙන් අහනවා ලාභයට වන බලපෑම. දැන් අපේ එකක් තමයි ළමයි ලාභයට වන බලපෑම කොහොමත් 5000යි. ලාභය 5000කින් රුපියල් 5000යි. රුපියල් 5000කින් ලාභය අඩු වෙනවා. ඊට පස්සේ මුළු විකුණුම් වලට වන බලපෑම. මුළු විකුණුම් 30000කින් අඩු වෙනවා. රුපියල් 30000කින් අඩු වෙනවා. මොකද භාගයක්ම විකුණලා නැහැ. රයිට් හරිනේ. ප්‍රශ්නාංක 41 2020 සැප්තැම්බර් මාසයේ සඳහා ආයතනයක සේවක වැටුප් ලේඛනයෙන් උපුටා ගන්නාලත් තොරතුරු අපිට දීලා තියෙනවා. රයිට් එහෙනම් මූලික වැටුප අතිකාල දීමනා සේවක ණය අඩු කිරීම අර්ථ සාධක අරමුදල් අඩු කිරීම. අපිට කියනවා සෑම මාසයේ අවසානයේම සමාගම විසින් මූලික වැටුපෙන් 125ක ප්‍රමාණයක් සේවක අර්ථ සාධක අරමුදලට මුදලින් ගෙවීම සිදු කරනු ලබයි. ආරම්භක සහ අවසාන ගෙවිය යුතු සේවක අර්ථ සාධක අරමුදල් වගකීමක් නොමැතිනම් 2020 සැප්තැම්බර් මාසයේට සේවකයන්ට අදාළ මුළු වියදම කොපමණද කියලා අහනවා. එතකොට ළමයි අපි දන්නවා සේවකයන්ට අදාළ මුළු වියදම කියන රයිට් දේ අපි කතා කරන්නේ මුළු වියදම කියන සංකල්පය ඇතුලේ පළවෙනියටම තියෙන්න ඕන දල වැටුප. දැන් මේ ගානේ විදිහට දල වැටුප ගන්න පුළුවන් මූලික වැටුප 1600යි අතිකාල දීමනාව 200යි ඒ දෙක එකතු කරාම 1800යි දල වැටුප. ඊළඟට ගන්න ඕනි සේව්‍ය EPF එක. සේව්‍ය EPF එක ගත්තාම මූලික වැටුපෙන් 125ක්. ඒ කියන්නේ 1600ට 125ක් එහෙනම් 400යි. ඊළඟට සේව්‍ය ETF එක මේ ගානේ දීලා නැහැ. රයිට් එහෙනම් මෙතන අපිට සේවකයන්ට අදාළ මුළු වියදම 2200යි. එහෙනම් රුපියල් 2200යි 1000. හරි. 2200යි. 42 වරුණ හා ජයන්ත තුන්ට දෙක අනුපාතයට ලාභ බෙදාගත් හවුල් ව්‍යාපාරයකි. සාගරිකා 6න් 1කට හවුලට සම්බන්ධ වන්නේ නම් තමාගේ කීර්තිනාම කොටස ලක්ෂයක් බව හඳුනාගෙනය. හවුල් ව්‍යාපාරයේ මුළු කීර්තිනාමය ප්‍රාග්ධන ගිණුම තුලින් වාර්තා කිරීමට ජර්නල් සටහන. එතකොට දැන් අපි ඉස්සල මුළු කීර්තිනාමය හොයා ගන්න ඕනේ. දැන් වරුණ ජයන්ත කරගෙන ගියප එකට සාගරිකා අලුතෙන් එනවා. එතකොට වරුණ ජයන්ත 3ට 2 අනුපාතයට ලාභ බෙදාගත්තේ.
දැන් සාගරිකා ඉන්නේ 6න් 1කටනේ. එහෙනම් 6න් එකක් මෙයාට නම් එහෙනම් අලුත් අනුපාතය 3ට 2ට 1. බලන්න 3යි 2යි 5යි 5යි 1යි 6යි. හරිනේ 6න් 1යි. එතකොට ලේසි නව අනුපාතය හොයාගන්න. හරි. එතකොට දැන් එයාට අයිති කීර්තිනාම කොටස 100ක්ලු. සාගරිකට අයිති කීර්තිනාම කොටස 100යි. එහෙනම් එකක් කියලා කියන්නේ 100ක් නම් දෙකක් කියන්නේ 200යි. තුනක් කියන්නේ 300යි. එහෙනම් මුළු කීර්තිනාමයේ තියෙනවා මේ විදිහට බලන්න ලක්ෂ 6ක්. එහෙනම් අපි දන්නවා කීර්තිනාමයේ සටහන් කරන්නේ පරණ අනුපාතයට බැර කරලා නව අනුපාතයට හර කරනවා. එහෙනම් ප්‍රාග්ධන ගිණුම හර කවුද? වරුණ, ජයන්ත, සාගරිකා ලක්ෂ 3යි ලක්ෂ 2යි ලක්ෂයයි. ප්‍රාග්ධන ගිණුම හර ඊළඟට යටින් ලියන්න ඕනි ප්‍රාග්ධන ගිණුම දැර වරුණ ජයන්ත විතරක්. වරුණට සහ ජයන්තට විතරක් ලක්ෂ 6 3ට 2 අනුපාතයට බෙදෙන්න ඕනි. ලක්ෂ 6 මෙන්න මේ 3ට 2 අනුපාතයට. එහෙනම් ලක්ෂ 6 බෙදීම 5 ලක්ෂ 6 බෙදීම 5 උත්තරේ 120යි. 120 වැඩි කරන්න ඕනි 3ෙන්. එහෙනම් 360යි 3,60,000යි 2,40,000යි 2,40,000යි. ඕකේ. ඊළඟට 43 වෙනි ප්‍රශ්නය. සමාගමක 2020 3:31 දිනෙන් අවසන් වර්ෂය තුලදී සිදු වූ පහත ගනුදෙනු දීලා තියෙනවා. 2016 4:1 දින ලක්ෂ 6කට මිලදීගත් යන්ත්‍රයක ජීවකාලයේ වසර 6ක් ලෙසත් 2019 4:1 දින ඇස්තමේන්තු කරලා ඊළඟට 2016 4:1 තමයි ඒක අරන් තියෙන්නේ. 2019 10:1 දින ලක්ෂ 5කට ලීබඩු මිලදීගෙන ඇත. දේපල පිරියත උපකරණ සරල මාර්ග ක්‍රමයට 110 බැගින් ෂේ කිරීම තමයි සාමාන්‍ය ප්‍රතිපත්තිය. අපෙන් අහනවා 2020 3:31 අවසන් වර්ෂයේ ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශනයේ හඳුනාගත යුතු ෂේ ප්‍රමාණය කොපමණද? දැන් මේමනේ වත්කම් දෙකක් ගැන කියනවනේ. ඔය වත්කම් දෙකෙන් මෙන්න මේ අන්තිම 2019 10:1 ඒ කියන්නේ අපේ ප්‍රවර්තන ගිණුම් කාලච්ඡේදයේ ලක්ෂ 5ක ලීබඩු අරන් තියෙනවා. එතකොට ලීබඩු අපිට ගන්න පුළුවන් ලීබඩු ෂෙය ලක්ෂ 5යි ලක්ෂ 5ට 110යි අවුරුද්ද මැදදී අරන් තියෙන්නේ එහෙනම් දෙකෙන් එකයි. එහෙනම් ලක්ෂ 5ට 110ක් 50000යි එහෙනම් 25000යි. ලීබඩු ෂෙය 25000යි. ඊළඟට ළමයි ඒ කතාව හරිනේ. ඊට පස්සේ 2016 4:1 දින ලක්ෂ 6කට මිලදී ගත්තේ යන්ත්‍රයක්. ඔන්න දැන් ඵලදායී ජීවකාලය වෙනස් කරලා තියෙනවා. අපි දන්නවා ඵලදායී ජීවකාලය වෙනස් වීම ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීමක්. ඒක ප්‍රවර්තන කාලච්ඡේදයට සහ අනාගත කාල පරිච්ඡේද වලට බලපාන්න ඕනි. එහෙනම් ලක්ෂ 6කට අරන් තියෙනවනේ පරණ. ලක්ෂ 6කට ගත්ත එක 110ක් නෝමල් ෂේ වෙනවා. 110ක් ෂේ වෙනවා. 110ක් ෂේ වුණොත් අවුරුද්දකට එනවා 60000ක් ෂේ. දැන් අවුරුදු කීයක් පාවිච්චි කළාද? 2016 4:1 ඉඳන් 2016 4:1 ඉඳන් 2019 4:1ට. එතකොට 17 4:1 18 4:1 19 4:1 අවුරුදු 3යි. එහෙනම් 1,80,000ක් ෂේ වෙලා. දැන් ඔය යන්ත්‍රයේ පිරිවැය තියෙනවනේ ලක්ෂ 6ක්. ලක්ෂ 6ෙන් 1,80,000ක් ෂේ වුණාම අපිට තව ඉතුරු වෙනවා 4,20,000. 4,20,000 බෙදන්න ඕනි තව අවුරුදු 6ක්. අවුරුදු 6ක්. අවුරුදු 6ෙන් තමයි ෂේ වෙන්නේ. අවුරුදු 6ක් පාවිච්චි කර හැකි. එහෙනම් එක අවුරුද්දකට ෂේ 70000යි. එහෙනම් මේ අවුරුද්දේ ෂේ 70000යි. එහෙනම් එතන ගන්න පුළුවන් යන්ත්‍ර ෂේ ගන්න පුළුවන් 70000. එහෙනම් ප්‍රවර්තන කාල පරිච්ඡේදයට අදාළ ෂේ කියන වියදම 95000යි. ෂේ කියන වියදම 95000යි. රුපියල් 95000යි. ඊළඟට දේපල පිරියත උපකරණවල ධාරණ අගය කොපමණද කියලා අහනවා. එහෙනම් අපි දන්නවා දේපල පිරියත උපකරණවල ධාරණ අගය. ධාරණ අගය ගන්නේ පිරිවැයෙන් සමුච්චිත ෂය අයින් කරාට පස්සේ. පිරිවැයෙන් සමුච්චිත ෂය අයින් කරාට පස්සේ. එතකොට ළමයි රයිට් අපි පිළිවෙලකට හොඳට බලමු. රයිට්. සමුච්චිත ෂය අයින් කරාට පස්සේ. දැන් අපි ගත්තම ලීබඩු ගමුකෝ.
ඉස්සරෝම තියෙනවනේ යන්ත්‍රයක්. ওই යන්ත්‍රේ. දැන් යන්ත්‍රයේ තියෙනවා මුලදී යන්ත්‍රයේ පිරිවැය තියෙනවා 600. ලක්ෂ 6ක්. ඕක දැනට අවුරුදු 3ක් ෂේ වෙලා තිබ්බේ. හරි අවුරුදු 3ක් රයිට් 60 ගානේ 180ක් ෂේ වුණා. 180යි මේ අවුරුද්දට ආවා 70ක්. හරි මේ අවුරුද්දට ෂේ 70ක් ආවා. එහෙනම් 180යි 70යි ඔක්කොම සමුච්චය 250යි. එහෙනම් 250ක් ගියාම තව ඉතුරුයි 350යි ඒකේ ධාරණගේ. ඊට පස්සේ ලීබඩු ගත්තම මේ අවුරුද්දේ තමයි ගත්තේ 500යි. ඒකෙන් 25යි ෂේ උනේ. රයිට් එහෙනම් තව 475ක් ඉතුරුයි. එහෙනම් ඔක්කොම ටික එකතු කරාම ධාරණගය 2යි 7යි. එහෙනම් කීයද? 8,25,000යි. රුපියල් 8,25,000යි. රයිට්. ඊළඟට අපි එනවා 44 වෙනි ගාන. 44 වෙනි ගාන. සම්මානී සමාගම 2019 4යි 1 දින රුපියල් ලක්ෂ 4ක් වටිනා මෝටර රථයක් ලක්ෂ 40ක් වටිනා මෝටර රථයක් කල්බදු පහසුකම් යටතේ අත්පත් කරගෙන කල්බදු කාලය වසර 4ක් වන අතර ඵලදායී ජීව කාලය වසර 6කි. කල්බදු කාලයේ අවසානයේදී වත්කමේ හිමිකම සමාගමට නොලැබෙන අතර. ඒ කියන්නේ වත්කම අපිට ලැබෙන්නේ නැහැ. අපි දන්නවා මේ ප්‍රකාශය දෙන්නේ ෂේ වලට අදාළව. එහෙනම් 1200ක මූලික මුදලක් මූලික ගෙවීම ලෙස සිදු කර ඇත. එහෙනම් වාර්ෂික කල්බදු වාරිකය රුපියල් 960ක් වන අතර කල්බදු පොලි පහත පරිදි වේ. මේ අවුරුද්දට සහ ඊළඟ අවුරුද්දට. අපෙන් ඉල්ලනවා 2020 3.31 දිනට කල්බදු සම්බන්ධයෙන් ජංගම හා ජංගම නොවන වගකීම. මෙහෙමනේ. දැන් අපි කල්බදු ණය හිමි ගිණුම ගැව්වොතින් කල්බදු ණය හිමි දැන් අපි ගන්න 4000ක් වටිනා කල්බද්දක් 4000ක් වටිනා මෝටර රථයක් තමයි ගන්න. හැබැයි 4000ක එකක් ගන්නකොට අපි මූලික ගෙවීම ගෙවලා තියෙනවනේ 1200ක්. එතකොට පුතේ අපි රයිට් ණය වෙන්නේ සමාගමට 2800යි. 2800. එහෙනම් භාවිත අයිතිය සහිත වත්කම කියලා අපිට බැර කරන්න පුළුවන් 2800. ඉතුරු 1200 මුදලින් ගෙවලා තියෙන්නේ. එහෙනම් මේ අවුරුද්දේ කල්බදු පොලිය ඊළඟට ගිණුම් ගත කරනවා. කල්බදු පොලිය 304යි. එහෙනම් කල්බදු පොලිය 304 බැර කරනවා. 304යි. එහෙනම් දැන් ඔන්න මේ අවුරුද්දේ වාර්ෂික කල්බදු වාරිකේ 960යිනේ. ඒක මුදල් ගිණුම බැර කරලා මේකට හර කරනවා මුදල්. දැන් බලන්න රයිට් කල්බදු ණය හිමි ගිණුම වැහුවොත් 3104යි. 3104යි. දැන් බලන්න 3104න් 960ක් ගියාම 3104 ඍණ 960 අපිට එනවා 2144ක්. 2144ක් එහෙනම් පාගේ ශේෂය 2144යි. දැන් අපි මේක ජංගමයි ජංගම නොවනයි කියලා කෑලි දෙකකට කඩා ගන්න ඕනේ. එහෙනම් 2144 අපි මේ විදිහට බෙදා ගන්නවා. කොහොමද? ජංගම වගකීම ඊළඟට ජංගම නොවන වගකීම. දැන් ඊළඟ අවුරුද්දේ වාරිකයේ තියෙනවානේ 960 ඊළඟ අවුරුද්දේ. ඔය 960යි ඊළඟ අවුරුද්දේ වාරිකයේ ඒක ඇතුලේ තියෙනවා 238ක් පොලිය. ඒ 238 අපි අයින් කරනවා. 238 අයින් කරාම අපිට එනවා ජංගම වගකීම. එහෙනම් 960න් 238ක් අයින් කරනවා. එහෙනම් 722යි. ඔන්න ජංගම වගකීම රුපියල් 7,22,000යි. ඊළඟට මුළු වගකීම තියෙනවානේ 2144ක් අපේ. ඒකෙන් 722ක් ඊළඟ අවුරුද්ද ඇතුළත ගෙවන ජංගම කොටසනේ. එහෙනම් 2144න් අඩු කරනවා අර ජංගම වගකීම අපිට එනවා 1422ක් ජංගම නොවන. හරි රුපියල් 1422යි. ඊළඟට අපිට කියනවා මෝටර රථයේ ෂේ වියදම කීයද කියලා. දැන් මේ මෝටර රථය අපි ගත්තේ 4000කටනේ. මෝටර රථය 4000කට ගත්තේ. මේක භාවිත අයිතිය සහිත පිරිවැය අපිට තියෙන්නේ 4000යි.
ඕක කල්බදු කාලය 4යි ඵලදායී ජීව කාලය 6යි. හැබැයි වත්කමේ හිමිකම අපිට ලැබෙන්නේ නැහනේ. ලැබෙන්නේ නැත්නම් අපිට ඕක ෂෙයා කරන්න වෙන්නේ රයිට්. අපි දන්නවා කල්බදු කාලයයි ඵලදායී ජීව කාලයයි කියන දෙකෙන් වඩා අඩු කාලය. ඒ කියන්නේ 4යි. එහෙනම් 1000යි. ෂෙයා රුපියල් 1000යි. ඒක අපිට ලැබෙන්නේ නැහැ කියන හින්දා තමයි අපි 4ෙන් බෙදුවේ. ඒ දෙකෙන් වඩා අඩු කාලේ. එහෙනම් අපි එනවා 45. සමාගමක් පහත් සඳහන් ශේෂයන් උපුටා ගන්නා ලදී. right? එහෙනම් ඔන්න 2020 3:31 අවසාන මේක ආරම්භක. ප්‍රකාශ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ රඳවාගත් තිපෙවුම්. හරි. රඳවාගත් තිපෙවුම් පාවිච්චි කළ right. ඔය විදිහට කියනවා සාමාන්‍ය කොටස් හිමියන්ට 120ක ලාභාංශයක් ගෙවා ඇත. සමාගමේ ලාභය කීයද කියලා අහනවා සංචිත ප්‍රාග්ධනීකරණයේ වටිනාකම කීයද අහනවා. එහෙනම් දැන් සාමාන්‍යයෙන් අපි හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයක් වගේ දාගෙන ඒකේ දාගමුකෝ මේ සංචිත දෙකක් ගැනනේ කියන්නේ. හරි එකක් තමයි අපි දාගමුකෝ විස්තරය ප්‍රකාශ කළ ප්‍රාග්ධනය රඳවාගත් තිපෙවුම්. රඳවාගත් තිපෙවුම්. දැන් හොඳට ඔයගොල්ලෝ බලන්න මේකේ 2019 3:31 දෙන්න. ඒ කියන්නේ ආරම්භයේ තියෙන ශේෂ ටික. 4යි එක ශේෂය ප්‍රකාශ කළ ප්‍රාග්ධනයේ තියෙනවා 800ක්. මෙතන තියෙනවා 600ක්. අවසානයේ තියෙනවා ප්‍රකාශ කළ ප්‍රාග්ධනයට අදාළව 1000ක්. ඊළඟට මෙතන 800ක් තියෙනවා. දැන් ඔයා හොඳට බලන්න මේ අවුරුද්දේ සංචිත රඳවාගත් තිපෙවුම භාවිතා කරමින් සංචිත ප්‍රාග්ධනීකරණයක් කරලා තියෙනවා. දැන් ආරම්භයේ කොටස් ප්‍රාග්ධනයේ තියෙන 800යි අවසානයේ 1000යි. එහෙනම් සංචිත ප්‍රාග්ධනීකරණයක් කරලා තියෙනවා මෙතන 200ක්. 200ක් වැඩි වෙලා තියෙනවා. එහෙනම් රඳවාගත් තිපෙවුම් වලින් ඒක අඩු වෙනවා. රඳවාගත් තිපෙවුම් වලින් අඩු වෙලා ප්‍රකාශ කළ ප්‍රාග්ධනට එකතු කරනවා. සංචිත ප්‍රාග්ධනීකරණයේ වටිනාකම එහෙනම් රුපියල් ලක්ෂ 2යි. දැන් ඊළඟට අහනවා මේ අවුරුද්දේ ලාභය කීයද? ඊට පස්සේ කියනවනේ කොටස් හිමියන්ට 120ක ලාභාංශයක් ගෙවා ඇත කියලා. එහෙනම් ලාභාංශයක් ගෙවුවොත් එම රඳවාගත් තිපෙවුම් වලින් 120ක් අයින් වෙන්න ඕනේ. එහෙනම් දැන් අපෙන් අහනවා ඊළඟට ලාභය කීයද කියලා. එහෙනම් මුළු විස්තීර්ණ ආදායම right නැත්නම් ලාභය දැන් බලන්නකො රඳවාගත් තිපෙවුම් වල ආරම්භයේ 600ක් තිබිලා ඒකෙන් 200කුයි 120කුයි අඩු වෙලා ලාභය ආවට පස්සේ නැවත 800ක් එන්න ඕනේ. එහෙනම් එතන වෙනස බලන්න. 600 ගන්න 600ෙන් අඩු කරන්න ඕනේ 320ක්. එතකොට එන්න ඕනේ 280නේ. හැබැයි 800ක් තියෙනවා. එහෙනම් 800ක් වෙන්න නම් 280 අයින් කරාම 520ක් වෙන්න ඕනේ. මෙතන ලාභය 520000ක් වුණොත් විතරයි අන්තිමේට 800ක් ඉතුරු වෙන්නේ. එහෙනම් රුපියල් 520000යි. රුපියල් 520000යි. ඔන්න මේ තමයි අපේ ලාභය. 46 වෙනි ගාන. සමාගමක් සතු රුපියල් ලක්ෂ 10ක් පිරිවැය වූ ඉඩමක් 2019 3:31 දින ප්‍රථම වතාවට ප්‍රත්‍යාගනය කර 200ක ප්‍රත්‍යාගන අලාභයක්. 2020 3:31 දින නැවත 1200කට ප්‍රත්‍යාගනය කරන ලදී. අපෙන් අහනවා 2020 3:31 ප්‍රත්‍යාගනය කිරීම ගිණුම්ගත කිරීමට අදාළ දිස්සටහන. දැන් මෙහෙමනේ 18 තිබ්බ එකක් 19 3:31 18 තිබ්බ එකක් 19 3:31 ප්‍රත්‍යාගනය කරලා 200ක අලාභයක් ඇවිල්ලා 200ක අලාභයක් ආවයි කියන්නේ ඒක ප්‍රත්‍යාගනය කරලා තියෙන්නේ 800ටනේ 800ට ප්‍රත්‍යාගනය කරපු එකක් නැවත 1200කට අගය කරලා ඒ කියන්නේ 800 ඉඳන් 1200ට ලාභයක් තියෙනවා නැවත 400ක් එහෙනම් 400ක ලාභයක් තියෙනවා හැබැයි පහුගිය අවුරුද්දේ 200ක අලාභයකුත් තිබිලා එහෙනම් දැන් අපෙන් ඉල්ලන්නේ දෙවෙනි ප්‍රත්‍යාගන්නේනේ මෙන්න මේකේ 30ටහන්නේ එහෙනම් වත්කමයාගේ වැඩි වෙලා එහෙනම් ඉඩම් ගිණුම හර ඉඩමයාගේ වැඩි වෙලානේ ඉඩම් ගිණුම හර right ඉඩම් ගිණුම හර 400යි නැත්තම් ලක්ෂ 4යි ඉඩම් ගිණුම හර ලක්ෂ 4යි ඊට පස්සේ ඉඩම් ගිණුම හර ලක්ෂ 4යි ප්‍රත්‍යාගනන සංචිත ගිණුමට දාන්න පුළුවන් ප්‍රත්‍යාගන සංචිත ගිණුම බැර ලක්ෂ 2යි මොකද
ඉතුරු ලක්ෂ 2 දාන්න ඕනි ආදායම් ප්‍රකාශනයට. ගිය අවුරුද්දේ වියදමක් විදියට හඳුනාගත්ත ටික ආදායම් ප්‍රකාශය නැත්තම් ලාභ ගිණුමට නැවත එකතු කරන්න ඕනි. ගිය අවුරුද්දේ වියදමක් විදියට අඳුනාගත්ත එක නැවත රයිට් ආදායම් ප්‍රකාශයට දාන්න ඕනි. ඕක තමයි 28. 47 මුද්‍රණ සමාගමක දත්ත පහත දක්වා ඇත. රයිට් දත්ත පහත දක්වා ඇත. වර්ෂය රයිට් පිටපත් ගණන ඡායා පිටපත් කිරීමේ මුළු වියදම. ඔන්න බලමු 2018 පිටපත් ගණන 8000යි. හැබැයි 2019 11500යි. අපෙන් අහනවා එක පිටපතක විචල්්‍ය පිරිවැය සහ මුළු ස්ථාවර පිරිවැය. සරලයිනේ. දැන් බලන්න මෙතන 8000 ඉඳන් වැඩි වෙලා තියෙනවා 3500කින්. එහෙනම් 31000 ඉඳන් 38000ට වැඩි වෙලා තියෙනවා 7000කින්. අපි දන්නවා ප්‍රමාණය වැඩි වෙනකොට වැඩි වෙන්නේ විචල්්‍ය පිරිවැයනේ. එහෙනම් 7000කින් විචල්්‍ය පිරිවැය වැඩි වෙලා තියෙනවා 3500ක් ඒකක වැඩි වෙද්දී. එහෙනම් එක විචල්්‍ය පිරිවැය රුපියල් 2යි. ඒකක විචල්්‍ය පිරිවැය රුපියල් 2යි. එහෙනම් එක් පිටපතක විචල්්‍ය පිරිවැය රුපියල් 2යි. දැන් ඊළඟට අහනවා මුළු ස්ථාවර පිරිවැයනේ. දැන් ඔයා බලන්න ඒකක 8000ක් නිපදවනකොට ඒකක 8000ක් අපි මුද්‍රණය කරනකොට රයිට් VC විචල්්‍ය පිරිවැය එකට රුපියල් 2 ගානේ 8000ට 16000ක් එන්න එපේ. 16000ක් අපිට VC ඊළඟට ඕනේ FC නේ. අපි දන්නවා විචල්්‍ය පිරිවැයට ස්ථාවර පිරිවැය එකතු වෙලා උත්තරයක් හැදෙනවා. ඒ කියන්නේ VC සහ FC එකතු වුණාම තමයි TC හැදෙන්නේ. මුළු පිරිවැය. මුළු පිරිවැය කීයක් තියෙනවද ඒකක 8000ක් නිෂ්පාදනය කරනකොට නැත්නම් මුද්‍රණය කරනකොට 31000. වා හොඳට බලන්න 31000යි. එහෙනම් මෙතන උත්තරේ FC එන්නේ 15000යි. 15000යි. ඕක අනිත් අවස්ථාවට අරගෙනත් ගන්න පුළුවන්. ස්ථාවර පිරිවැය රුපියල් 15000යි. ස්ථාවර පිරිවැය රුපියල් 15000යි. අපි අනිත් අවස්ථාව වෙමුකෝ. අපි හිතමු ඒකක 11500 නිෂ්පාදනය කරනකොට කියලා. 11500. 11500 හදනකොට VC කීය දෙන්නේ 1ට 2 ගානේ 11500යි. එහෙනම් අපිට එතන එනවා 23000යි. ඊළඟට ඕකට එකතු වෙන්න ඕනේ FC අපි දන්නේ නැහැ. හැබැයි එතෙන්දී TC තියෙනවා 38000. 38000. දැන් බලන්න 23000ට 15000ක් එකතු වුණාම නේද 38000 එන්නේ. right. හරිනේ. 48. සමාගමක නිපදවන භාණ්ඩයකට අදාළව පහත් තොරතුරු සපයා ඇත. සමච්ඡේදන ලක්ෂ්‍ය ඒකක. සමච්ඡේදන ලක්ෂ්‍ය ඒකක. ඒකකයක දායකය ඒකකයක විචල්්‍ය පිරිවැය. අපෙන් අහනවා ස්ථාවර පිරිවැය සහ දායක විකුණුම් අනුපාතය. අපිට ස්ථාවර පිරිවැය නම් ගන්න හරිම ලේසි. අපි දන්නවා BP සූත්‍රයට ආදේශ කරා නම් හරි. අපි දන්නවා BP සමානයි. ඒ කියන්නේ සමච්ඡේද ලක්ෂ්‍ය සමානයි ස්ථාවර පිරිවැය බෙදීම දායකය. right. දායකය. දැන් BP අපිට දීලා තියෙනවා 4000යි. ස්ථාවර පිරිවැය අපි දන්නේ නැහැ. දායකය අපිට දීලා තියෙනවා 40යි. එහෙනම් මේ 40 මේ පැත්තට අරන් යනවා ಗುಣ කිරීම වෙනවා. එහෙනම් මම කියනවා ස්ථාවර පිරිවැය සමානයි 4000 ගුණ කිරීම 40. එහෙනම් 4ක් 4 16යි. 0.3යි 0යි. කීයද? 160000යි. ස්ථාවර පිරිවැය රුපියල් 160000යි. ඊළඟට අපිට එනවා දායක විකුණුම් අනුපාතය. දැන් මේකේ දායකයේ තියෙනවනේ 40ක්. දායකයේ තියෙනවා 40ක්. විචල්්‍ය පිරිවැය තියෙනවා 80ක්. ඒ කියන්නේ විකුණුම් මිල තියෙනවා 120ක්. මොකද විකුණුම් මිලේ විචල්්‍ය පිරිවැය අයින් කරාම තමයි දායකය එන්නේ. එහෙනම් දායක විකුණුම් අනුපාතය සමානයි දායකයේ බෙදීම විකුණුම් මිල ගුණ කිරීම 100. right. එහෙනම් දායකයේ දැන් තියෙන්නේ 40යි. විකුණුම් මිල තියෙන්නේ 120යි. එහෙනම් 100ෙන් වැඩි කරන්න. right. කීයක් එනවද බලන්න. කීයක් එනවද? 100ට 33යි 3න් 1යි. right. එහෙනම්
දායක විකුණුම් අනුපාතය 33යි 3න් 1යි. right 49. පහත සඳහන් එක් මුදල් ප්‍රවාහයන් වල නිවැරදි වර්ගීකරණය ඉදිරියෙන් ලියා දක්වන්න. මෙහෙයුම් ආයෝජන මූල්‍ය. මූල්‍ය කල්බදු වත්කමක වාරිකයේ ගෙවීම. මූල්‍ය ඒක වගකීමක්. මූල්‍ය. බැංකු ණය සඳහා පොලිය ගෙවීම. බැංකු ණය සඳහා පොලිය ගෙවීම මෙහෙයුම්. මුදලින් ගෙවූ විදුලි වියදම මෙහෙයුම්. ආයෝජනයේ සඳහා ලාභාංශ ලැබීම ආයෝජන. right අපි එනවා අන්තිම ප්‍රශ්නේ. පහත දැක්වෙන සමච්ඡේදන සටහනේ ABCD අක්ෂර වලින් දැක්වෙන්නේ කුමක්ද? A කියන්නේ විචල්්‍ය පිරිවැය වක්‍රය. විචල්්‍ය පිරිවැය වක්‍රය. ඊළඟට B කියලා කියන්නේ මුළු පිරිවැය වක්‍රය. මුළු පිරිවැය වක්‍රය. මුළු පිරිවැය. right මේක VC නේ. මේක TC. ඊළඟට C කියලා කියන්නේ ආදායම්. TR. මුළු ආදායම් වක්‍රය. මුළු ආදායම් වක්‍රය. ඊළඟට D කියලා කියන්නේ අලාභ ප්‍රදේශය. අලාභ ප්‍රදේශය. ඕකත් එක්ක ප්‍රශ්න 50ම සාකච්ඡා කරලා ඉවර වෙනවා. right එක ප්‍රශ්නයකට ලකුණු 2 ගානේ ප්‍රශ්න 50ට ලකුණු 100ක් දාගන්න. 100න් කීයද කියලා දාගන්න. right හොඳයි.